ආයිබෝවන් දුවේ පුතේ තෙරුවන් සරණයි සියලු දෙනාටම මම අද මේ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියේ දුවල පුතාලට ගණිතය සංඛ්‍යාත ව්‍යාප්ති ප්‍රධාන වශයෙන් පුතේ මේ දත්ත නිරූපණය පිළිබඳව තියෙන පාඩමක් ගැන සාකච්ඡා කරන්නයි මම තීරණය කරේ. එතකොට පුතේ වෙනදා වගේම මුලින් මතක් කරන්නම් මේක ප්‍රධාන වශයෙන් දුවේ පුතේ මම මේ රෙකෝඩින් කරන අවුරුද්දට අදාළ සිලබස් එකේ නම් මේ විෂය නිර්දේශයේ නම් 26 වෙනි පාඩම තමයි මම මේ කතා කරන්නේ. හරි 26 වෙනි පාඩම තමයි කතා කරන්නේ. මේක පුතේ මම පුළුවන් තරම් උත්සාහ කරන්නේ මෙම විෂය නිර්දේශයට විතරක් නෙවෙයි මේ තව අවුරුදු 5කට 10කට හරි ඕනෑම විෂය නිර්දේශයකට ගැලපෙන විදිහට පාඩම සැලසුම් කරලයි මම උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද හේතුව දුවේ පුතේ අපි දන්න සාමාන්‍ය කතාව හැමදාම කියනා වගේ මේ වර පුතේ සිලබස් වෙනස් වුණා කියලා මේ ගණිත ගැටලු ගණිත සංකල්ප වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම පුතේ පාඩම් තියෙන තැන් ටික වෙනස් වීමක් සහ ගොඩක් කරාට පාඩම් තියෙන තැන් එහාට මෙහාට මාරු වීමක් සහ ඒ ගැටලු ඒ කියන්නේ ගණන් වල දත්ත එහාට මෙහාට හුවමාරු කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒක නිසා මේක දීර්ඝකාලීනව මේ වගේ විෂය නිර්දේශ කිහිපයකට වුණා තොරතුරු දෙන විදිහටයි මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි එහෙනම් අපි වැඩ කොටස පටන් ගමු. මම කතා කරන්නේ ඔයාලත් එක්ක 26 වෙනි පාඩම සංඛ්‍යාත ව්‍යාප්ති කියන එක තමයි අපි එහෙනම් කතා කරන්නේ. ඊට මාතෘකාව සංඛ්‍යාත ව්‍යාප්ති. සංඛ්‍යාත ව්‍යාප්ති සංඛ්‍යාත ව්‍යාප්ති ගැන තමයි නම් සාකච්ඡා කරන්නේ. සංඛ්‍යාත ව්‍යාප්ති. හරිනේ. ඔව් එහෙනම් දුවේ පුතේ මේ අර්ථේ කතා කරපුවා දුවල පුතාලා 8 වසර 9 වසර මේ වගේ පන්තිවලදී මේක එක දත්ත නිරූපණය කිරීම පිළිබඳව කරුණු යම් ප්‍රමාණයක් අහලා තියෙනවා නේද? සැලකුතු කරුණු ප්‍රමාණයක් දුවල පුතාලා අහලා තියෙනවා. අපි එහෙනම් ඒ ටික පොඩ්ඩක් ගොනු කරගෙන යමු. හරිද? එහෙනම් ඉස්සරලාම අපි කතා කරගෙන ඉමු පුතේ මොකක්ද මේ සංඛ්‍යාත ව්‍යාප්තියක් කියන්නේ මොකක්ද කියන එක අපි මෙන්න මේ වගේ පොඩි උදාහරණයකින් තේරුම් ගමු. මම මෙන්න මෙහෙම ටිකක් දෙන්නම්. හරි? ලියන්න පුතේ මාතෘකාව දාගන්නකෝ සංඛ්‍යාත ව්‍යාප්ති කියලා ඉස්සරලාම සංඛ්‍යාත ව්‍යාප්ති ඒ යටතේ අනුමාත්‍ර මේ ප්‍රධාන මාතෘකාව ඒ යටතේ අනුමාතෘකාවක් දාගන්න සංඛ්‍යාත ව්‍යාප්ති කියලා දාන්න. අනුමාතෘකාවක් ඇතුලේ තව පොඩිකට දාන්න පුතේ සංඛ්‍යාත ව්‍යාප්ති කියලා නැවත එක පාරක් දාන්න. අපි මෙන්න මෙහෙම ගැටලුවකින් ඒ ගැන සාකච්ඡා කරමු. හරි? ලියාගන්න පුතේ මෙහෙම යන නිවාස යෝජනා ක්‍රමයක පදිංචි පවුල් පිළිබඳව නිවාස යෝජනා ක්‍රමයක පදිංචි පවුල් පිළිබඳව කරන ලද සමීක්ෂණයකදී පවුලක සිටින සමාජික සංඛ්‍යාව පිළිබඳ රැස් කරගත් දත්ත පහත දැක්වේ. හරි මෙන්න මෙහෙම දෙන්නම්කෝ. දාගන්නකො බලන්න අපි දත්ත කිහිපයක් අරන් බලමු. මම දෙන්නම් පුතේ 2 3 5 1 2 4 7 3 5 8 එතකොට 4
නැවත 8 9 5 1 2 1 6 9 7 ඔන්න විදිහට දාමු. තව ඕනනම් අපිට එකක් ගන්න පුළුවන්. ඉතින් ඔක පොඩි එකක් නේ, පොඩි එකක් ඔය විදිහට ගන්න. හරි මේ ටික එහෙනම් දාමුකෝ. ඔය ටික හරියට දුවේ පුතේ බලලා වගයන් ටික දාගන්නකෝ එහෙනම්. හරි. හරියට බලලා අගයන් අතාරින්න නැතුව දාන්න. මම පුතේ අගයන් 20ක් දාලා ඇති. හරි. අගයන් 20ක් දාලා තිනවා. බලන්න අගයන් 20ක් තියනවද කියලා. හරි. ලියන්න පුතේ මෙහෙම මෙම දත්තවල වැඩිම අගය මෙම දත්තවල වැඩිම අගය මම ගන්න හිස් තැන. ඔයාලා හිස් තැන පුරවන්න. හරි. වන අතර වැඩිම අගය හිස් තැන වන අතර අඩුම අගය හිස් තැන වේ. අදවල පුතාලා පුරවන්න බලන්න. බලලා දාන්න පුතේ මේකේ වැඩිම අගය මොකද්ද? අඩුම අගය මොකද්ද කියලා පුරවන්න බලන්න එහෙනම්. වැඩිම අගය හිස් තැනක් වන අතර අඩුම අගය හිස් තැනක් වේ. ඔව් පුතේ වැඩිම අගය කීයද? මේ අගයන් ටිකේ ගත්තොත් පුතේ වැඩිම අගය තියෙන්නේ 9 නේද? වැඩිම අගය 9. අඩුම අගය කීයක් තියෙන්නේ? අඩුම අගය 1 නේද? හරි 1 සහ 9 තමයි. හරි. එහෙනම් ඊට පස්සේ පුතේ අපිට මේකේ පරාසය ගන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම යටින් ලියන්න ඊට පස්සේ මොකද යටින් ලියන්න පුතේ නැවත කරුණක් වශයෙන් ලියන්න මෙහි වැඩිම අගයෙන් අඩුම අගය අඩු කළ විට මෙහි වැඩිම අගයෙන් අඩුම අගය අඩු කළ විට ලැබෙන අගය හිස් තැනක් ලෙස හැඳින්වේ. හරි. දොර පුතාලා හිතලා කියන්න බලන්න එහෙනම් මේකේ වැඩිම අගය සහ අඩුම අගය වැඩිම අගයෙන් අඩුම අගය අඩු කරපුවාම ලැබෙන එකට මොනවා කියලාද පුතේ කියන්නේ? වැඩිම අගයෙන් අඩුම අගය අඩු කරපුවාම ලැබෙන එකට අපි කියන්නේ මොකද්ද? ඔව් ඒකට අපි කියන්නේ දුවේ පුතේ පරාසය කියලායි කියන්නේ නේද? දැන් දාන්න පුතේ ඒකට කියන නම තමයි පරාසය කියලායි අපි කියන්නේ. ඔය දත්තවල දත්ත පරාසය තමයි ඒ තියෙන්නේ. වැඩිම අගයෙන් අඩුම අගය අඩු කරපුවාම අපිට ලැබෙන්නේ මොකද්ද පුතේ? පරාසය තමයි ලැබෙන්නේ. මේ අනුව යටින් ලියන්න පුතේ ඊට පස්සේ පරාසය. හරි. යටින් මේ අනුව අපිට එහෙනම් ලියන්න පුළුවන් පුතේ එහෙම දී ඇති දත්තවල පරාසය.
පරාසය දී ඇති දත්තවල පරාසය. මේ අනුව දී ඇති දත්තවල පරාසය එහෙනම් දුවල පුතාට කියන්න පුළුවන් කොහොමද කරන්නේ? මේකේ වැඩි මගේ එහෙනම් දුවල පුතාට ගන්න පුළුවන් වැඩි මගේ කීයද? වැඩි මගේ 9 නේද? අඩු මගේ කීයද? අඩු මගේ 1. පැහැදිලිද? එහෙනම් පුතේ 9න් එකක් ගියොත් කීයද? 8යි. එහෙනම් දුවල පුතාට කියන්න පුළුවන් කීයක් දෙන්නේ? 8ක් තමයි වෙන්නේ. 8 වේ කියලා එහෙනම් අපිට දාන්න පුළුවන් 8 තමයි. 9න් එකක් ගියපුවාම 8ක් තමයි එහෙනම් වෙන්නේ. හරි. ලියන්න පුතේ මෙහෙම. ලියන්න ඉහත දත්ත පහත පරිදි වගුවකින්ද දැක්විය හැකිය. ඉහත දත්ත පහත පරිදි වගුවකින්ද දැක්විය හැකිය. ඉහත දත්ත පහත පරිදි වගුවකින්ද දැක්විය හැකිය. වගුවකින්ද දැක්විය හැකිය. හරි. එහෙනම් මේකදී අපි අඳලා බලමු පොඩි වගුවක්. මෙන්න මේ විදිහට එහෙනම් අපි ගමු ඒක. හරි. මෙතන ලියමු නිවසේ සිටින සමාජික සංඛ්‍යාව. හරි. නිවසේ සිටින සමාජික සංඛ්‍යාව. නිවසේ සිටින සමාජික සංඛ්‍යාව. මේ පැත්තට ගමු පුතේ පවුල් ගණන කියලා අපි ගමු. පවුල් ගණන. පවුල් ගණනට එහෙම නැත්නම් පුතේ මෙතනදී නම් අපිට කියන්න පුළුවන් පවුල් ගණන කියන්නේ නැත්නම් ඔකට සංඛ්‍යාති කියලා දැම්මත් වැරද්දක් නැහැ. හරි? සංඛ්‍යාති කියලා දාන්නත් පුළුවන්. හරි. නිවසේ සිටින සමාජික සංඛ්‍යාව සහ සංඛ්‍යාතය පිළිබඳව තමයි මේ කියන්නේ. හරි. එක්කෙනෙක් ඉන්න එක නම් පුතේ පවුල් කිව්වට පවුල් නෙවෙයි කමක් නැහැ. හරි. එක්කෙනෙක් ඉන්න එකත් අපි බලමු ගෙවල් වල සමහර එක්කෙනෙක් තනියම ඉන්න අවස්ථා වෙනවා කියලා හිතලා ගමු. එහෙනම් පුතේ ඉන්න සමාජික සංඛ්‍යාව මම 1 2 3 4 5 6 7 8 9 කියලා දාන්න. හරි බලමු පුතාලා මේකේ ටක් ගාලා අරකින් අරන් දාන්නකො කීය දෙන්නේ කියලා. එක ගානේ කීයක ඉන්නවද ඔහොම කියලා බලන්න. පවුලේ සිටින සමාජික සංඛ්‍යාව තමයි දාන්න. හරි එහෙනම් පුතේ එක ගානේ කීයක් ඉන්නවද? මේක පුතේ තියෙන ගමන් මේ දත්තවල මේක කපාගෙන යන්නේ. 1යි 2යි 3ක්. හරි. දැන් පුතේ අපි මෙතන කරමු 3ක්. දෙවෙනි එක දුවේ පුතේ 1 3යි. හරි. දෙවෙනි එක 2 ගානේ. 2 ගානේ කියන පුතේ මෙතන දෙකේ ඉලක්කමක් තියෙනවා. මෙතන දෙකේ ඉලක්කමක් තියෙනවා. ඔව් 2 ගානේ 3යි නේද? මෙතෙන්ද 3. ඊට පස්සේ දාන්න දෙය පුතේ 3 ගානේ කීයක් ඉන්නවද? මෙතන 1යි මෙතන 1යි 2යි අය 3ේ වදිනේ නේද? එහෙනම් පුතේ පවුල් දෙකක්. හරි ඊට පස්සේ පුතේ 4 ගානේ. 4 ගානේ 1යි අය එතන 4 නැහැනේ. 2යි ඔව් 4 ගානේ 2යි. ඊට පස්සේ 5 ගානේ. 5 ගානේ බලන්න ඒ වගේ. 5 ගානේ ලියේ පුතේ මෙතන 1යි මේකයි 2යි මේකයි 3යි නේද?
පහ ගානේ පවුරු 3. හරි ඊට පස්සේ දුවේ පුතේ 6 ගාන. 6 ගානේ උඩ එකේ 6 ගානේ නෑ. දෙවෙනි එකේ 6 ගානේ එකක් තියෙනවා නේද? පවුල් එක. ඊට පස්සේ දුවේ පුතේ 7 ගානේ. 7 ගානේ ගත්තොත් උඩ එකේ මේක තියෙනවා මේකේ පුතේ 7ක් තියෙන මේ 7 ගානේ 2යි නේද? 2යි. ඊට පස්සේ දුවේ පුතේ 8 ගානේ. 8 ගානේ මෙහෙ නෑ මෙන්න 8 ඒවා 1යි මෙන්න 8 ඒවා 2යි. 8 ඒවා 2යි. එහෙනම් ඊට පස්සේ 9 ගානේ උඩ එකේ 9 ගානේ නැහැ යට එකේ 9 ගානේ 1යි 2යි. 9 ගානේ 2. බලන්න පුතේ හරියට ආවද කියලා 20ක් එනවාද කියලා 3යි 3යි 6යි 4යි 10යි 14යි 6යි 20යි හරිනේ පවුල් 20. හරි ඔය විදිහටයි එහෙනම් මේක දාන්න පුළුවන් වෙන්නේ. හරිනේ ඒක අරන් දාගන්නකෝ එහෙනම් ටක් ගාලා විදිහට දාන්න. හරි එහෙනම් දිවිය පුතේ මෙහෙම කියන්න ඔය ටික හරි. එහෙනම් පුතේ මෙන්න මෙහෙම අපිට කියන්න පුළුවන්. ලියාගන්න ඉහත පරිදි දත්ත පරාසය අඩු අගයක් ගන්නා විට ඉහත පරිදි දත්ත පරාසය අඩු අගයක් ගන්නා විට එය ඉහත ක්‍රමයට වගුගත කළ විට ඉහත ක්‍රමයට වගුගත කළ විට හිස්තැන් දෙක පුළුවන් නම් බලන්න යයි කියනු ලැබේ. හිස්තැන් දෙකක් හිස්තැන් පුතේ මතක් කරලා කඩේ දාන්න යයි කියනු ලැබේ. හිස්තැන් දෙකක් යයි කියනු ලැබේ. හරිද? මොකද කියන්නේ දුවේ පුතේ මෙන්න මේ වගේ අපි දැම්මොත් මේ වගේ සාමාජික සංඛ්‍යාවත් එක්ක මේ පැත්තේ පවුල් ගණන හේවත් සංඛ්‍යාවක් දැම්මොත් ඒකට අපි කියන නමක් තියෙන මොකක් කියලා දුවේ පුතේ කියන්නේ. ඔව් ඒකට කියන නම තමයි පුතේ මොකද්ද? සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලායි කියන්නේ. හරි? ඒකට කියන නම තමයි මොකද්ද? සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලායි කියන්නේ. එහෙනම් ලියන්න පුතේ මොකද්ද? සංඛ්‍යාත ව්‍යාප්තියක් යයි කියනු ලැබේ. සංඛ්‍යාත ව්‍යාප්තියක් යයි කියනු ලැබේ. ඔකට කියන නම තමයි දුවේ පුතේ මොකක්ද එහෙනම් සංඛ්‍යාත ව්‍යාප්තිය කියලායි කියන්නේ. මම පුතේ නැවත අහගන්න මේ කතාව මෙතන දුර පුතාට තේරෙනවා මේ දත්ත තියෙන්නේ ඊටාම පොඩි ගානක්. ඒ වගේම දුර පුතාට පේනවා මේ දත්ත බලන්නකො පරාසය තියෙන්නේ හරියම පොඩි පරාසයක් නේ පුතේ. පරාසය අපි ගත්තා 9 ඉඳලා 1 දක්වා කියලා පරාසය 8යි තිබ්බේ නේද? ඒතර මේ පොඩි පරාසයක තමයි දත්ත තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක පුතේ අපිට අවශ්‍ය වෙන්නේ නැහැ මෙයාලගේ මේ ප්‍රාන්තර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ එකට මෙච්චර ඔකම කියන්න පුළුවන් දත්ත පොඩ්ඩයි. ඒ වගේම දත්තවල පරාසයත් අඩුයි. නම් අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ අවස්ථාවේදී මෙන්න මේ ක්‍රමයට අඳිනේවට අපි කියන මොනවා කියලාද එහෙනම්? ඒකට කියනවා සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලා අපි ඒකට කියනවා. හරිද? දැන් අපි ඊට පස්සේ බලමු පුතේ ඔහොම අඳින්න බැරි සමහර වෙලාවට දත්තවල පරාසය ගොඩාක් විශාල වෙන එකක් අරගෙන ඒ වගේ වෙලාවට මොකද කරන්නේ කියලා අපි එහෙනම් ඊගාවට උත්සාහ කරලා බලමු. හරි මෙන්න මෙහෙම මම ගැටලුවක් දෙන්නම් මේක එහෙනම් අපි මකන්නෝ.
හරි ලියා ගන්න දුවේ පුතේ මෙන්න මෙහෙම කතාවක්. හරි? මෙන්න මෙහෙම කතාවක් ලියන්න. ලියන්න පුතේ ලකුණු 50ක් ලබා දුන් ලකුණු මේ ඊගාව ගැටලුවක්. හරි? ලකුණු 50ක් ලබා දුන් ගණිත ප්‍රශ්න පත්‍රයකට ලකුණු 50ක් ලබා දුන් ගණිත ප්‍රශ්න පත්‍රයකට සිසුන් 50ක් ලැබූ ලකුණු පිළිබඳ තොරතුරු පහත දැක්වේ. ලැබූ ලකුණු පිළිබඳ තොරතුරු පහත දැක්වේ. හරි ඔන්න බලමු පුතේ මොකක්ද ඒකේ தත්ත්වය කියලා. හරි. ලැබූ ලකුණු පිළිබඳ තොරතුරු පහත දැක්වේ. හරි දවල පුතාලා මෙන්න මේ ටික දාගන්නකො බලන්න එහෙනම්. අපි මේක 10 ගානේ දාමු කොහොමද නේ? 18 සමානතාව වන්න ලියමු. එහෙම කරොත් මම හිතන්නේ 18 ක්‍රමා 23 මේ අගයන් ටික පොතේ හරියට බලලා දාන්න. ඊට පස්සේ 32 ඊට පස්සේ 26 43 48 ඔයාලා බලන්න පුතේ මේ එක තීරුවකට පුළුවන් තරම් 10ක්වත් දියා ගන්න බලන්න ඈ 48 ඊපස්සේ 8 13 25 47 33 14 හොඳට බලලා දුවේ පුතේ මේ අගයන් ටික දාගන්න හරියට 14 හරි ඔය විදිහට තමයි හොඳට බලලා දුවේ පුතේ අගයන් ටික හරියට දාගන්න. හරි. හරිද අගයන් ටික.
හරි මම හිතනවා කාලය ඇති කියලා දුවල පුතාට මදි නම් වීඩියෝ එක පොඩ්ඩක් නවත්තලා පුතේ ලියාගෙන ඊට පස්සේ වීඩියෝ එක ප්ලේ කරගෙන යන්න. හරි. එහෙනම් දුවේ පුතේ දැන් මේකේ බැරි වෙලා හරි අපි ගත්තොත් එහෙම මෙන්න මේකේ පුතේ කොච්චර පරාසයක් තියෙනවද කියලා දත්තවල පරාසය ගත්තොත්. මෙන්න මේකේ පුතේ දත්තවල පරාසය ගත්තොත් මොකද වෙන්නේ? කියන්න පුතේ මෙම දත්තවල පරාසය මෙම දත්තවල පරාසය එහෙනම් දුවල පුතාලා කියන්න බලන්න දත්තවල පරාසය කීයක් විතර වෙනවද? මේක අඩුමගේ කීයක්ද තියෙන්නේ දුවේ පුතේ? මේක බැලුවොත් දුවල පුතාලා කියන්නේ මේක අඩුමගේ කීයක්ද තියෙන්නේ? ඔක හොයාගෙන ගියොත් පුතේ අඩුමගේ තියෙන්නේ 2 නේද? අඩුමගේ 2. උපරිමගේ කීයක්ද තියෙන්නේ? උපරිමගේ 48ක් තියෙනවා මෙතන. මේක නෑ 49ක් එහෙම තියෙනවා. නෑනේ. ඔව් 48 තමයි පුතේ උපරිමේ නේ. 48 තමයි තියෙන උපරිමය. එහෙනම් පුතේ මොකද්ද වෙන්නේ? කොහොමද මේ දත්තවල පරාසය ගන්නෙ? උපරිමගේ වැඩිමගේ පුතේ 48යි අඩුමගේ 2යි. 48න් 2ක් ගියපුවම කීයද? 46යි. 46යි. අතර පුතේ මේකේ තියෙන ප්‍රශ්නේ තමයි 46ක් තමයි එහෙනම් අඩුමගේ. නේද? 46 තමයි එහෙනම් එන අඩුමගේ වෙන්නේ. හරි. එහෙනම් දුවේ පුතේ 46ක් තමයි අඩුමගේ. කනේ මෙයාගේ මේ පරාසය එනවා 46ක්. අර ඉස්සරලා වගේ දත්තවකුවේ වගේ දාගෙන යන්න ගියොත් පුතේ 46ක් නැතත් මේක සමහර එකම ලකුණ තියෙන දෙන්නෙක් විතර ඉන්න පුළුවන් නේ. එහෙම ගත්තත් පුතේ ඔයාලට පරාසය දාන්න වෙයි අඩුම තරමේ 30ක්වත් දාන්න වෙයි. ඒ කියන්නේ එක එක අගයන් වර්ග 30ක්වත් දාන්න වෙනවා. එයා පුතේ මේක 2 තියෙන අය 3 4 ඔහොම කීකේ මේ තියෙන ඉලක්කම් දැන් 46ක් වට 46ක්ම මෙතන ඉන්නේ නැති මොකද එකම අගයන් තියෙන දෙන්නෙක් විතර ඉන්න අවස්ථා කලාතුරකින් තියෙනවනේ. හැබැයි පුතේ ඔයාලා අර ඉස්සරලා ක්‍රමයට ලිස්ට් එකක් ගත්තොත් පුතේ ඔයාලට අඩුම තරමේ පල්ලෙහාට 35ක්වත් ලියන්න වෙනවා. එක එක අගයන් වර්ග 35ක්. ඒතර පුතේ එහෙම අපිට කරලා ගිහිල්ලා එහෙම සංඛ්‍යාත ව්‍යාප්තියක් ඇඳලා මේ වගේ ගැටලු කරන එක හරි අපහසුයි. ඒක නිසා අපි පුතේ මෙන්න මේ වගේ අවස්ථාවල මොකද කරන්නේ? අපි පුළුවන් තරම් පරාස වලට ගන්න උත්සාහ කරනවා. එකින් එකට ගන්න අපහසු නිසා මොකද කරන්නේ දී පුතේ? අපි පරාස වලට ගන්න උත්සාහ කරනවා. එතකොට අපිට ලේසි. හරි ලියන්න පුතේ මෙහෙම. දැන් ඉහත පරිදි දත්තවල පරාසය බොහෝ විශාල නිසා එක් එක් අගය වගුගත කිරීමේදී ඉතා දීර්ඝ වචනේ හරිනේ හරියට කියන්නේ ඉතා දීර්ඝ වගුවක් ලැබේ. ඉතා දීර්ඝ වගුවක් ලැබේ. එවැනි අවස්ථාවල කාණ්ඩවලට හෙවත් පන්ති ප්‍රාන්තරවලට වෙන් කර පන්ති ප්‍රාන්තවලට වෙන් කර
පහත පරිදි සාදා ගත හැකිය. පහත පරිදි සාදා ගත හැකිය. පහත පරිදි සාදා ගත හැකිය. පන්ති ප්‍රාන්තර වලට වෙන් කර පහත පරිදි සාදා ගත හැකිය. හරි එහෙනම් පුතේ අපි මෙන්න මෙහෙම එකක් කරගමු. හරි. මම මේ ටික දැන් මකන්නම්. අපි මෙතන මේක හදලා දාමුකෝ. ඒකවල ලේසි. අපි ගමු පුතේ පන්ති ප්‍රාන්තරයයි සංඛ්‍යාතයයි ගමු. පන්ති ප්‍රාන්තරය මේ පැත්තේ ගමු දුවේ පුතේ සංඛ්‍යා පන්ති ප්‍රාන්තරය සහ සංඛ්‍යාතය. හරි මේක ලකුණු වල තේරෙනවනේ පුතේ ලකුණු වල දශම සංඛ්‍යා දුන්න ලකුණු නැහැ කියලා හිතලා ගමු. හරි. පන්ති ප්‍රාන්තර පුතේ අපි දල වශයෙන් දැන් ඔය තිබ්බනේ 46කටනේ දෙට් උනේ නේද? පරතරේ 46ක් නේ ආවේ. අපි දල වශයෙන් පුතේ පන්ති ප්‍රාන්තර 10කට ගමු. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි ගන්න පන්ති ප්‍රාන්තර ඔය වගේ 10ක් තමයි ගොඩක් වෙලාවට හදාගන්නේ. හරි. අපි එහෙනම් දාමු මෙන්න මේ විදිහට එතන දාන්න පුතේ 1යි 5යි අතර. ඊට පස්සේ පුතේ දෙවෙනි එක 6යි ඊට පුතේ 6යි 11යි 6යි 10යි අතර ගන්න. හරි 6යි 10යි. 1යි 5යි අතර 6යි 10යි අතර ඊට පස්සේ 11යි 15යි අතර 10ක් කියන්න පුළුවන් ඒ. පොඩ්ඩක් ළඟ ළඟ ලියන්නම් පුතේ නැත්තම් 10ක් කියන්න බැරි. හරි 6යි 10යි 11යි 15යි 16යි 20යි 16යි 20යි ඊට පස්සේ පුතේ 21යි 25යි 26යි 30යි ඊට පස්සේ දොරකටත් ලියන්න පුළුවන් 31යි 35යි 36යි 40යි ඊට පස්සේ 41යි 45යි 41යි 45යි ඊට පස්සේ පුතේ 46යි 50යි කියලා තමයි 46යි 50 1යි 5යි 6යි 10යි ඔය විදිහට තමයි මේක තේරුම් ගන්න පුතේ 10න් ඉවරුනහම 11න් පටන් ගන්න ඈ 20න් ඉවරුනහම 21න් පටන් ගන්න. ඔයාට හේතු තියනවා පුතේ මෙවට අපේ විශේෂ නමක් කියනවා පුතේ විවික්ත දත්ත කියලා. ඒකෙදි තමයි ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ ලකුණු වල ගත්තාම මේ ලකුණු වල පුතේ දශම ගණන් එහෙම නැහැ. ඒතර පුතේ අය 5යි 6යි අතර 5.5 ඒ වගේ ඉලක්කම් නැහැ නේ. 5.5 වගේ ඒවා මේ දත්ත කොටේ නැහැ. ඒ නිසා ඊගායක ගෙලින්ම 6න් පටන් ගන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු වගේ සන්තතික දත්ත කියලා වර්ගයක් එහෙම තියෙනවා. ඒකෙදි ඔයිට වැඩිය වෙනස් ක්‍රමයකට තමයි අපි ඒක කරන්නේ. හරි. දැනට දුවල පුතාලා මේ ටික අරන් පොඩ්ඩක් පුරවලා දාන්නකෝ මේ පුතේ අරවත් එක්ක මොකද වෙන්නේ කියලා. 1යි 5යි අතර කීයක් තියෙනවද? 1යි 5යි අතර කීයක් තියෙනවද? හොඳට හොයලා දාන්න. 1යි 5යි අතර තියෙනවා පුතේ මෙතන 2 කියන එක තියෙනවා. මේක ඔයාලා එකවරම මේවා කරගන්න බැයි නම් අර දත්තෙන් දත්තේට මාක් කරන් ගිහිල්ලා එහෙම කරගත්තත් ලේසි. හරි.
කාට හරි හිතනවා නම් පුතේ ඔයාලා වෙන කොළ කෑල්ලක් අරගෙන නැත්නම් එකින් එකට 1.5 අතර එකපාරක් බලන්න ඕනි 6යි 10යි අතර තව පාරක් බලන්න ඕනි එහෙම අමාරුයිනේ. දුර පුතාට ලේසි වැඩේ තමයි මේ ටික මෙහෙම දාගෙන මේ ඉරි කෑලි ගහගෙන ගහන යන්නේ මේ ඉලක්කම් වලට. එතකොට අවසාන එකතුව ගත්තාම ලේසි. නැත්තම් පුතේ එකපාරක් 1.5 කියලා මේ ඔක්කොම බලන්න යන්න ඕනේ. ඊට පස්සේ පුතේ 6යි 10යි අතර එක අය මේ ඔක්කොම මුල ඉඳලා බලන්න. එතකොට කාලය අපරාධනේ. ඊට වැඩි ලේසි පුතේ අතරකට 18. 18 නම් අපි තීරණය කරගන්නවා 18 කියන්නේ 16යි 20යි අතර එකක් දැනට දාන්න. 23. 21යි 25යි අතර එකයි. 32. 32 කියන්නේ එහෙනම් 31යි 35යි අතර එකයි. ඊට පුතේ 26. 26 කියන්නේ කීයද? 26යි 30යි අතර තමයි එහෙනම් ගන්න. හරි? එකයි. ඊට පස්සේ පුතේ 43. 43 කියන්නේ 41යි 45යි අතර එකයි. 48. 46යි 50යි අතර එකයි. අර පුතේ අපි මෙහෙම අර දාගෙන යන්න පුළුවන් නේ. ඊට පුතේ 8. 8 කියන්නේ 6යි 10යි අතර එකයි. 13 11යි 15යි අතර එකයි. 25. ඔන්න පුතේ. මේක දැන් තව එකක් දාගන්න. පැහැදිලිද? ඊට පස්සේ පුතේ ඔය විදිහට දාගෙන යන්න පුළුවන් 25. ඊට පස්සේ 30. 30 වැටෙන්නේ මෙතෙන්. දැන් ඊට පස්සේ 47. 47 කියන්නේ මේකේ. 37. 37 කියන්නේ 36යි 40 අතර මේකේ. අන්න එහෙම දුවල පුතාලට පුළුවන් මේක දාගෙන යන්න. හරි? ඔය ක්‍රමයට දුවේ පුතේ බලලා ඔයාලා ඉස්සරලා මෙන්න මෙහෙම අගයන් ටික දාගෙන එකතු කරගත්තා නම් දුවල පුතාලට ලේසි. හරි? එතකොට ටක් ගාලා පිළිතුර ගන්න පුළුවන්. නිකමල අපි ඔන්න දාමුකෝ කමන්නේ. 20 කියන්නේ කීයද? 20 කියන්නේ පුතේ මෙතෙන්ද. 33 කියන්නේ 33 කියන්නේ 31යි 35යි. ඊට පස්සේ පුතේ 14 කියන්නේ මේක. 24 කියන්නේ මේක. 27 කියන්නේ මේක. 38 කියන්නේ මේක. 40 කියන්නේ ඒත් ඒකම. 43 කියන්නේ මේක. 24 28 36 29 ඒකට එක පහක් හරි ඈ 34 23 ඒකෙත් පහක් හරි 25 12 31 7 13 35 ඒකෙත් 15 ඒකෙත් 5ක් හරි 17 22 14 32 19 එහෙම හදාගන්න. එතකොට ලේසි. 19 එතෙන් 6 1 20 ඒකේ 5 14 16 32 32 මෙතෙන් නේ. ඊට 3 10 24 sorry 24 නේ. 24 9 4 9 හරි ඔන්න ඔය විදිහට තමයි ඉන්නේ. මේක පුතේ ඔයාලා මෙතන දාගන්න එපා. ඔයාලා වෙන එක දාගන්න. මම මේ නිකන් ඔයාලට එකතුව ගන්න ලේසි වෙන්න කිව්වේ. බලන්න දුවල පුතාට මේ එකතුන් ටික එනන් එනවද කියලා. මේ සංඛ්‍යා ටික පුතේ 3යි. ඔය විදිහට ගත්තා නම් පුතේ ලේසි. නැත්නම් එකින් එකට බලන්න හිටියොත් ඔක අමාරුයි. හැබැයි ඉතින් අපිට දෙන ගැටලු වල පුතේ ගොඩක් විභාග පේපර් එක දෙන ගැටලු වල නම් විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි දුවේ පුතේ යාලා ගොඩක් කරලා පන්ති ප්‍රාන්තර ටිකක් දීලා අපිට සමහර ඒවා අගයන් දීලා තැන් දෙකක තුනක ඉඳලා හිටලා පුරවන්න ඔහොම තමයි ක්‍රියාවලිය දෙන්නේ. හරි? ඒ නිසා පොඩි වාසියක් තියෙනවා. නමුත් මේ ක්‍රමවේදයේ තේරුම් ගන්න මෙහෙම තමයි කරන්නේ කියලා. එහෙනම් පුතේ 6යි 10යි අතර 6යි. මෙතන පුතේ 11යි. එතකොට මෙතන 7යි නේද? එතන මෙතන ඇවිල්ලා පුතේ 6යි. මෙතන ඇවිල්ලා 8යි. මෙතන ඇවිල්ලා 5යි. මෙතන ඇවිල්ලා 7යි. මෙතන 4යි. 2යි 2. ඔය විදිහට තමයි දුවේ පුතේ එහෙනම් මේකේ අගයන් ටික ඉන්නේ. බලන්න 50 දෙනවාද කියලා
50ට වැඩිද පුතේ 6යි 3යි 9යි 9යි 7යි 16යි 22යි 30යි 35යි 42යි පුතේ 42යි 9යි 51ක් කියලා නේද? ඔක පුතේ කොහොමද දත් එක පොඩි වැරදීමක් ගිහිල්ලාද පුතේ මෙන්න මෙතෙන් 5ක් එනවා ඇත්තේ ඈ 5ක් ඉන්නෝනේ බලන්න කොතනද මිසින් එක ගිහිල්ලා තියෙන්නේ. හරි. ඔතෙන්ද තමයි 5ක් එනවා ඇති පොඩ්ඩක් චෙක් කරලා බලන්න. එහෙම තමයි. නැත්තම් පුතේ මේ දත්ත ගාන එකක් වැඩි වෙලා ගිහිල්ලා ඒකයි ප්‍රශ්නේ. හරි. දත්ත ගාන වැඩි වෙලා. ඔයාලේ පොඩ්ඩක් හොයලා බලන්න පුතේ මේ හරිද කියලා දත්ත 50ක් නම් මෙතන තියෙනවා. මේ උත්තරවල එනකොට මේ මගේ එළියට එනවද කියලා බලන්න. හරි. හරි. එහෙනම් දෙවිතේ ඔන්න ඔය ආකාරයට අපිට මේකේ කියන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් පුතේ මෙන්න මෙහෙම ලියමු. මෙන්න මෙහෙම එහෙනම් අපි ලියමු. හරි. ලියන්න මෙහෙම ඉහත ආකාරයට පන්ති ප්‍රාන්තර සහිත ඉහත ආකාරයට පන්ති ප්‍රාන්තර සහිත සංඛ්‍යාත ව්‍යාප්තියකට මම මෙහෙම කියනවා. ස්තැන් 3ක් මෙහෙම දෙන්නම්කෝ. යයි කියනු ලැබේ. ස්තැන් 3ක් ඈ කඩේර වලින් දාන්න යයි කියනු ලැබේ. බලන්න ඔයාලා පුරවන්න පුළුවන්ද කියලා. බලන්න කොච්චර දුරට ඔයාලා ඒක දන්නවද කියලා. යයි කියනු ලැබේ. ස්තැන් 3ක්. හරි. මේකයි මෙතෙන් දෙකක් කරලා 2යි 3. හිතාකාර පන්ති ප්‍රාන්තර සහිත මෙන්න මේ ව්‍යාප්තියකට කියන නම මොකක්ද කියලා යහන්නේ. මොකද්ද දෙයකට ඒකට කියන නම දාන්න බලන්න එහෙනම්. දොළ පුතාලා මොකක්ද ඒකට කියන නම? ඔව් ඒකට අපි කියනවා දෙය පුතේ මොනවා කියලාද කියන්නේ? සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලායි කියන්නේ. හරි? එයාට ඒකට කියන නම සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලායි කියන්නේ. සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් කියලායි කියන්නේ. සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් යයි කියනු ලැබේ. ඔය විදිහටයි එහෙනම් ඒක එන්නේ. හරි නේද? සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියකයි කියනු ලැබේ. හරි ඊට පස්සේ ලියන්න පුතේ මෙහෙම. ලියන්න ඉහත ව්‍යාප්තියෙහි සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තිය. කරන්නේ යටින් ලියන්න දෙයක් පුතේ මෙහෙම. ඉහත ව්‍යාප්තියෙහි වැඩිම සංඛ්‍යාතය හිස්තැන වේ. මේ ව්‍යාප්තියේ පුතේ වැඩිම සංඛ්‍යාතය මොකක්ද කියලා බලන්න එහෙනම්. ඉහත ව්‍යාප්තියේ වැඩිම සංඛ්‍යාතය කීයද කියලා කියන්නේ. ඔව් කීයද දෙය පුතේ ඉන්නේ? මේ සංඛ්‍යාත දිහා බලන්න ගියපුවාම පුතේ වැඩිම අගයක් තියෙන කීයද? සංඛ්‍යාතයේනේ. වැඩිම අගය තියෙන කීයද පුතේ? සංඛ්‍යාතය 8 නේද? ලියන්න වැඩිම සංඛ්‍යාතය 8 වේ. වැඩිම සංඛ්‍යාතය කීයද නම් වෙන්නේ 8 වේ. එය අයත් වන්නේ එම කඩේ වලින් දාන ස්ථන පන්තියටයි. එය අයත් වන්නේ පන්තියටයි. කඩේරක් දාලා ලියන්න පන්තියටයි. හරි දොර පුතාලා ලියන්න බලන්න. මේක අයත් වෙන්නේ පුතේ මොන පන්තියද?
හරිද? මොන පන්තියද පුතේ? සංඛ්‍යාතේ 8 කියන එක අයත් වෙන පන්තිය මොකද්ද පුතේ? පන්තිය ඇවිල්ලා මෙන්න මේ 21 25 කියන පන්ති ප්‍රාන්තරේනේ නේද? පන්ති ප්‍රාන්තරේ නැත්තම් පන්තිය කියලා කියන්න පුළුවන්. මොකටද අයිති වෙන්නේ දේ පුතේ? 21 25 කියන පන්තියට තමයි ඕක අයිති. 21 25 කියන පන්තියට තමයි ඕක අයිති. 21 25 කියන පන්තියට තමයි ඕක අයිති වෙන්නේ. හරි. දැන් එම නිසා එය කියන්නේ මේ 21 25 කියන එක. හරි. එම නිසා එය හිස්තැන පන්තිය ලෙස හැඳින්වේ. පුරවන්න බලන්න ඔයාලා. අවබෝධ කරන් තියනවද කියලා බලන්න. එම නිසා එය හිස්තැන පන්තිය ලෙස හැඳින්වේ. එම නිසා එය හිස්තැන පන්තිය ලෙස හැඳින්වේ. මොකද්ද දෙයපුතේ හිස්තැනට එහෙනම් එන්නේ? දුවල පුතාලා තේරෙනවා මේ සංඛ්‍යාතයේ වැඩිම එක්කෙනාගේ පන්තිය තමයි 21 25 කියලා කිව්වේ. මෙන්න මේ පන්තියට අපි මොන පන්තිය කියලාද දෙයපුතේ කියන්නේ? වැඩිම සංඛ්‍යාත තියෙන පන්තියට අපි කියන මොන පන්තිය කියලාද? මාත පන්තිය කියලායි කියන්නේ. හරි. දුවල පුතාලා මතක ඇති ওই දත්ත නිරූපණ වලක් තියෙනවා නේද? වැඩිම අවස්ථාවක් ගානක් යෙදුනොත් අපි ඒකට කියන්නේ මාතය කියලා නේද? ඒ වගේ පුතේ පන්ති ප්‍රාන්තර වලත් වැඩිම අවස්ථා ගානක් යෙදලා තියෙන එකට අපි කියන මොනවා කියලාද එහෙනම්? මාත පන්තිය කියලායි කියන්නේ. දැන් දාන්න මෙතෙන්ද මාත පන්තිය ලෙස හැඳින්වෙනවා. එහෙනම් දෙවියන්ට ඒකට කියන නම තමයි මොකද්ද? මාත පන්තිය කියලායි අපි එහෙනම් ඒකට කියන්නේ. හරි? මාත පන්තිය කියලායි කියන්නේ. හරි. එහෙනම් ඊට පස්සේ පුතේ අපිට වැදගත් වෙන දේ මේක ප්‍රශ්නයක් නෑ නේ නේද? ඒක වැදගත් වෙන දේ තමයි ඊට පස්සේ ලියන්න පුතේ මෙහෙම ඉහත පන්ති ප්‍රාන්තරවල තරම ඉහත පන්ති ප්‍රාන්තරවල තරම ඉහත පන්ති ප්‍රාන්තරවල තරම ඉහත පන්ති ප්‍රාන්තරවල තරම හිස්තැනක් වේ. ඉහත පන්ති ප්‍රාන්තරවල තරම හිස්තැනක් වේ. මේ පන්ති ප්‍රාන්තරයේ තරම ගැන තමයි මේ පුතේ අහලා තියෙන්නේ. ලියන්න බලන්න ඔය හිස්තැනට කීයක් දෙන්නේ. මෙන්න මේ පන්ති ප්‍රාන්තරයක තරම කීයද කියලායි දුවේ පුතේ අපෙන් අහලා තියෙන්නේ. පන්ති ප්‍රාන්තරයේ තරම කීයද කියලා අහන්න. ඔව් එහෙනම් දවල පුතාලා කොහොමද ඒක ගන්නෙ? ඔය පුතේ ඒක ගත්තොත් කීයද එහෙනම්? 5න් එකක් අඩු කරපුවාම කීයද? 5න් එකක් අඩු කරපුවාම 4යි නේද? ඔය පුතේ මතක තියාගන්න එහෙනම් පන්ති ප්‍රාන්තරයේ තරම 4 කියලා ගත්තොත් එහෙම වැරදි. හරි? 4 කියලා ගත්තොත් එහෙම වැරදි. අයි හේතුවද මේ පුතේ? දැන් අපි මේ 1 කියන සංඛ්‍යාවයි මේක වාට පේනවා පුතේ මේ 1යි 5යි අතර කියලා ගත්තාම 1 කියන සංඛ්‍යාවයි 5 කියන සංඛ්‍යාවයි දෙකම අයත් කරලා තියෙන්නේ පුතේ මේ පන්ති ප්‍රාන්තරය. ඒ කියන්නේ බැරි වෙලා හරි මේ අර ලිස්ට් එකේ ලකුණු එකක් ගත්තා ළමයෙක් හිටියානම් එයාව දාන්නෙත් මේ ලිස්ට් එකටනේ. එහෙනම් පුතේ ලකුණු 5ක් ගත්තා ළමයෙක් හිටියානම් එයාව දාන්නෙත් මේ ලිස්ට් එකට. අර විදිහට පුතේ 5න් එකක් අඩු කරොත් එහෙනම් පන්ති ප්‍රාන්තරයේ 4ක් ආවොත් වැරදි. මේ ගැටලුවේ විදිහට පුතේ පන්ති ප්‍රාන්තරයේනේ මොකද්ද? එක තියෙනවා එක තියෙන ළමයි ඉන්න පුළුවන්. ලකුණු දෙකක් තියෙන අය, තුනක් තියෙන අය, හතරක් තියෙන අය, පහක් තියෙන අය. එහෙනම් පන්ති ප්‍රාන්තරයේ තරම කීයක් වෙනවද පුතේ? තරම 5යි. ඔයාලා අර විදිහට පුතේ පන්ති ප්‍රාන්තරයේ තරම 4යි කිව්වොත් ලකුණු සමහර ලකුණක් යෙදෙන්නේ නැතුව යනවා. ඒ පුතේ එකේ ඉඳලා 5 දක්වා පන්ති ප්‍රාන්තරයේ තරම 4යි කියලා ගත්තොත් එහෙම එතකොට ළමයි ලකුණු එකක් ගත්ත ළමයාත් දාන්න ඕනි, ලකුණු දෙකක් ගත්ත ළමයාත් දාන්න, ලකුණු තුනක් ගත්ත ළමයාත්, හතරක් ගත්ත ළමයාත්, පහක් ගත්ත ළමයාත් දාන්න ඕන කීයක් වෙන්නද පන්ති ප්‍රාන්තරයේ තරම? ඒක 5ක් වෙන්න ඕනේ. දැන් 6 ඉඳලා 10 කිව්වොත් ලකුණු 6ක් ගත්ත ළමයාත් ඔතෙන්ද දාන්න. ලකුණු 7ක් ගත්ත ළමයාත් එතෙන්ද. ලකුණු 8ක් ගත්ත ළමයාත් එතෙන්ද. 9ක් ගත්ත ළමයාත් එතෙන්ද. 10ක් ගත්ත ළමයාත් එතෙන්ද. කීයක් දෙනවද උපදේ? පන්ති ප්‍රාන්තරයේ තරම 5ක් තමයි එහෙනම් එන්නේ. එහෙනම් දුර පුතාට දාන්න පුළුවන්. පන්ති ප්‍රාන්තරයේ තරම කීයක් දෙන්නේ පුතේ? 5ක් තමයි. හරි? 5ක් වේ කියලායි එහෙනම් එන්නේ.
හරිද? එහෙනම් ඊට පස්සේ පුතේ ඊගාව ලක්ෂණය තමයි මෙන්න මේකේ මෙන්න දැන් උදාහරණයක් වශයෙන් මේ 5යි 6යි ඕනෑම තැනක පුතේ මේක දශම සංඛ්‍යා ඇවිල්ලා නැහනේ. ඒක මේකේ එක විශේෂත්වයක්. ඒ වගේම පුතේ දැන් 5ත් 6ත් අතර තියෙන සංඛ්‍යා අතර තිබ්බේ නැහනේ. 5.5 5.2 ගත්ත ළමයි එහෙම හිටියේ නැහනේ. 5.75ක් ගත්ත එහෙම ළමයි හිටියේ නැහනේ. එහෙනම් දුවේ පුතේ දත්ත ගොඩේ අපි දැකපු දෙයක් තමයි 5යි 6යි අතර අගයන් තියෙන අය හිටියේ නෑ. 5.5 5.2 එහෙම තියෙන ළමයි හිටියේ නැහැ. ඒක නිසා තමයි පුතේ මේ අලුත් පන්ති ප්‍රාන්තරේ මොකද වෙලා තියෙන්නේ? 5න් පස්සේ කෙලිම පටන් ගන්න තියෙන කියන්නේ 6න්. දැන් ඉස්සරහට අපි පන්ති ප්‍රාන්තරයක් කතා කරනවා පුතේ. මෙතන ඉඳලා මෙතෙන් ගිහලා ඒකෙන්ම නැවත ඊගායක පටන් ගන්න අවස්ථා තියෙනවා. ඒක දැන් අපි ඊගාව අවස්ථාවේ කතා කරනවා. ඒ කතාව. හරි එහෙනම් පුතේ මෙන්න මෙහෙම අපි ඒක ලියාගමු. ලියන්න පුතේ මෙන්න මේ විදිහට අපිට එහෙනම් ඒක කියා ගන්න පුළුවන්. ලියන්න මෙහි පහත් හයත් අතර ලකුණු ලබාගත් සිසුන් නොමැති නිසා මෙහි පහත් හයත් අතර ලකුණු ලබාගත් සිසුන් නොමැති නිසා මෙන්න මේකේ ඉඳලා පහ මෙන්න මේකේ පසුව මොකද වෙලා තියෙන්නේ පුතේ 6 10 පන්ති ප්‍රාන්තරයේ පටන් ගන්න තියෙනවා. හරි. 1 5 කියන පන්ති ප්‍රාන්තරයෙන් පසුව කෙලින්ම කීයද පුතේ පටන් ගන්න තියෙන්නේ? 6 10 කියන පන්ති ප්‍රාන්තරයේ පටන් ගන්න තියෙනවා. නැමැති නිසා කියන්නේ පුතේ 1 5 එහෙම ලියමු. 1 5 පන්ති ප්‍රාන්තරයෙන් පසුව ඒ වචන ලියන්න. හරි. 1 5 පන්ති 1 ඉරක් 5 පන්ති ප්‍රාන්තරයෙන් පසුව 1 ඉරක් 5 පන්ති ප්‍රාන්තරයෙන් පසුව 6 10 පන්ති ප්‍රාන්තරය ආරම්භ කර ඇත. 6 10 පන්ති ප්‍රාන්තරය ආරම්භ කර ඇත. 6 10 පන්ති ප්‍රාන්තරය ආරම්භ කර ඇත. හරිද? ප්‍රාන්තරය ආරම්භ කර ඇත. මෙම කරුණ අනෙකුත් පන්ති ප්‍රාන්තර සඳහාද වළංගු වේ. මෙම කරුණම පුතේ අය මේ බලන්න 15න් පස්සේ අය 15.5ක් ඒව නැති නිසා අය පටන් ගන්න තියෙන්නේ 16. මෙම කරුණ අනෙකුත් පන්ති ප්‍රාන්තර සඳහාද වළංගු වේ. මෙම කරුණ අනෙකුත් පන්ති ප්‍රාන්තර සඳහාද වළංගු වේ. හරි නේද පුතේ? අනෙකුත් පන්ති ප්‍රාන්තර සඳහාද වළංගු වේ කියන එක එහෙනම් තේරුම් ගන්න. ඊට තේරුම් ගන්න පුතේ මේ සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් අඳිනකොට ගොඩක් වෙලාවට උපරිම වශයෙන් සාමාන්‍ය අපි යන්නේ පුතේ පන්ති ප්‍රාන්තර 10ක් විතර තමයි ගන්න. හරි? මේ වගේ මේ පන්ති ප්‍රාන්තර 1 2 3 4 5 6 7 8 9 10යිනේ. 10ක් විතර ගන්න පන්ති ප්‍රාන්තර 20ක් විතර ගන්නෙ නෑ. හරි? එහෙම අවශ්‍ය වුණොත් අපි කරන්නේ මේ තියෙන පන්ති ප්‍රාන්තරයේ තරම වැඩි කරනවා. එතකොට අපිට මේක 10කට හදා ගන්න පුළුවන්. පැහැදිලිද? බැරිලා හරි ඔයාලට පුතේ මේ වගේ පන්ති ප්‍රාන්තර 20ක් විතර වෙනවා නම් කරන්නේ මොකද්ද? අර පන්ති ප්‍රාන්තරයේ තරම ටිකක් පරාසය වැඩි කරලා ගත්ත ගමන් පන්ති ප්‍රාන්තර ගාන අඩු වෙනවා. හරි? එහෙම තමයි වෙන්නේ. යටින් ඕනනම් පුතේ ඒ කරුණත් ලියලා තියන්න. ඕනනම් ඒක පුතේ ඔය වැදගත් කරුණු කියන්න මම භාවිතා කරන වචනයක් තියෙනවා රිමාක් කියලා නේද? ඔයාලා පුතාලා දන්නවා කලින් වීඩියෝස් බලලා තියෙන අය ඒ සඳහා දාන වචනේ රිමාක් කියලා දාලා එහෙනම් ලියා ගන්න. ලියන්න පුතේ රිමාක් වැදගත් කරුණු වලට අපි කියන්නේ රිමාක් කියලා දාලා ලියන්න. ලියන්න සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියකදී
සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියකදී බොහෝ විට උපරිම පන්ති ප්‍රාන්තර ගණන ලෙස බොහෝ විට උපරිම පන්ති ප්‍රාන්තර ගණන ලෙස දහයක් ගැනීමට උත්සාහ කළ යුතුය. පන්ති ප්‍රාන්තර 10ක් ගැනීමට උත්සාහ කළ යුතුය. එන්නේ පුතේ. ඒ කියන්නේ උපරිම ගාන 10යි ඈ. බැරි වෙලා හරි පුතේ වාර පන්ති ප්‍රාන්තර 5ක් පුළුවන් නම් ඇති. පන්ති ප්‍රාන්තර 7කින් හොඳයි. උපරිම ගානිකොත් පන්ති ප්‍රාන්තර 10යි. 11 12 15 එහෙම යන්නේ නැහැ. පන්ති ප්‍රාන්තර 4න් හරි 7න් හරි 8න් හරි ඉවර කරන්න පුළුවන් නම් හොඳයි. උපරිම ගාන සාමාන්‍යයෙන් 10කට යන්න තමයි ගන්නෙ. එහෙම නැති වුණොත් කරන්නේ පන්ති ප්‍රාන්තරයේ තරම පොඩ්ඩක් වැඩි කරලා ගන්න එක තමයි කරන්නේ. හරි. ඒකත් මතක තියාගන්න පුතේ. ඒ රිමාර්ක් එකට දාපේක අරගෙන කොටු කරගන්න වෙන ඒ සමස්ත රිමාර්ක් එක අරන් කොටු කරගන්න. ඔය රිමාර්ක් එකට දාපු කර්ම අරගෙන එහෙනම් කොටු කරගන්න. රිමාර්ක් එක දාලා ඒක කොටු කරගන්න. හරි. රතු පෑනෙන් හරි වෙන මොකක් හරි පෑනකින් ඒ කර්මය නම් කොටු කරගන්න. හරි. මම හිතනවා ඒක එහෙනම් ප්‍රශ්නයක් නැහැ කියලා. ඔය විදිහටයි ඒ කරුණ එන්නේ. හරි. එහෙනම් දේවපති ඊට පස්සේ අපි තව කරුණක් එහෙනම් ලියාගමු. ලියන්න පුතේ මාතෘකාව දාගන්න ඊගාවට. ලියන්න දේවපතේ මාතෘකාව පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය. ලියන්න දේවපතේ මාතෘකාව පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය. පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය. පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය. හරි. එතකොට දුර පුතාලා මතක තියාගන්න මෙන්න මෙහෙම කතාවක්. හරි. දැන් පුතේ අපි මේ දත්ත ආශ්‍රිත ගණනී කිරීම කරන්න ගියපුවාම දුවේ පුතේ මෙන්න මේ පන්ති ප්‍රාන්තරයක් නිරූපණය කරන්න. පන්ති ප්‍රාන්තරයක් නිරූපණය කරන්න මොකද කරන්නේ පුතේ? ඒ සඳහා ගන්නවා මොනවාගේ අධ්‍යයනය? මධ්‍ය අගය භාවිතා කිරීමක් කරනවා. එක එක පන්ති ප්‍රාන්තරය නිරූපණය කරද්දී එයාලගේ මධ්‍ය අගය තමයි ගන්න. දැන් උදාහරණයක් වශයෙන් සමහර ලාවලුතේ ඉඳලා හිටලා ඔය දැකලා ඇති සමහර උත්සව අවස්ථාවල එහෙම නේද? සමහර ලාවට කියනවා මේක ආචාර්ය මණ්ඩලයේ නියෝජනය කිරීම සඳහා එක ගුරුවරයෙකුටත් ශිෂ්‍යයන් නියෝජනය කර සඳහා එක ශිෂ්‍යයෙකුට හෝ ශිෂ්‍යාවකටත් පැමිණ පොල් තෙල් පහන දැල්වීම සඳහා සහභාගී වන මෙන් ඉල්ලා සිටිනවා. වගේ කතා කියන්නේ. ඒ කියන්නේ පුතේ මුළු ශිෂ්‍යව පිරිසම නියෝජනය කරලා එක්කෙනෙක්. ඒ නියෝජනය තනි එක්කෙනෙක්. ඒ වගේ මුළු ගුරුවරු ටික සියල්ල නියෝජනය කළ එක ගුරුවරයෙක්. අන්න ඒ වගේ අවස්ථාවක් උදේ මේ පන්ති ප්‍රාන්තරයේ වෙනුවෙන් නියෝජනය කරන එක්කෙනෙක් අපි ගන්නවා. දත්තවල ගණනය කිරීම ලේසි වෙන්න. එයාට තමයි අපි කියන්නේ පුතේ පන්ති ප්‍රාන්තරයේ මොනවා කියලාද කියන්නේ? මධ්‍ය අගය කියලා කියන්නේ. මේ පන්ති ප්‍රාන්තරේ නිරූපණය කරන්න ගන්න තනි එක්කෙනාට තමයි අපි කියන්නේ මධ්‍ය අගය කියලා. ලියන්න පුතේ මෙන්න මෙහෙම. ලියන්න මෙහෙම. දත්ත ආශ්‍රිත ගණනී කිරීම වලදී පන්ති ප්‍රාන්තරයක වූ දත්ත නිරූපණය කිරීම සඳහා නැත්නම් දත්ත ඒක නියෝජනය. හරි වචන නිරූපණය නේ පුතේ. දත්ත නියෝජනය.
ඒ සියලු දෙනා වෙනුවෙන් තනි නියෝජනය. දත්ත නියෝජනය කිරීම සඳහා අගයක් ලෙස පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය සලකනු ලැබේ. පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය සලකනු ලැබේ. ඒ සියලු දෙනා වෙනුවෙන් පුතේ පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය තමයි සලකන්නේ. පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය සලකනු ලැබේ. ඔව් එකයි දුවේ පුතේ මම මේ උත්සාහ කරන්නේ ඔයාලා බැරි වෙලා හරි පුතේ 8 9 පන්ති වලදී සමහර සංකල්ප හරියට අහු වෙලා නැතුව මොන හරි ප්‍රශ්නයක් තියෙන සමහර දුවල පුතාලා ඉන්නවා නම් ඒ සියලු දෙනාටම මේ කරුණ තේරුම් ගන්න අල්ල ගන්න පුළුවන් මට්ටමට යන්න ඕන නිසා තමයි මේ කරුණ පුළුවන් තරම් විග්‍රහ කරගෙන ඉදිරිපත් කරන්නේ. අනිත් එක පුතේ මේ වගේ YouTube වීඩියෝ හරහා අපිට වීඩියෝස් කීපයක් හරි දාලා අපිට ඕන තරම් ඒ තියෙන කරුණ හොඳට ඔයාලට තහවුරු වෙන විදිහට කියලා දෙන්න පුළුවන් අපිට ඕන පරාසයක් භාවිත කරලා. සමහරට ඔයාලා ඉස්කෝලේ එක සමහරලා අරගත්තොත් ඒ පීරියඩ් ගානෙන් එක බැලන්ස් කරගන්න ගිහපුවම ගුරුවරයාට ඒ ප්‍රශස්තියස්ලම සමහරට කියාගෙන යන්න බෑ. මොකද ඉස්කෝලේ තියෙන පුතේ ඉගැන්වීම විතරක් නෙවෙයි සමහරට එක ක්‍රීඩා උත්සව තියෙනවා වෙන උත්සව තියෙනවා හදිසියෙ රැස්වීම් වලින් කට් වෙනවා ගුරුවරු නිවාඩු ගිහිල්ලා කට් වෙනවා වෙන අර්බුද නිසා එතකොට සමහරට ඒ කරුණ ඉවර කරන්න ගිහපුවාම සමහරට ගුරුවරයා ඒ කරුණ හොඳටම දැනන් හිටියත් ඒ සියල්ල ඒ කාලයත් එක්ක සමහරට කළමනාකරණය කරන්න අපහසුයි. ඒ වගේම ඔයාලා උපකාරක පන්ති කර ගියත් සමහරට ඒ ප්‍රශ්නේ තියෙනවා. සමහරට සෙනසුරාදා ඉරිදායි තිබ්බාම සෙනසුරාදා ටයිම් එක ඉරිදාට උදේ ඒ සියල්ල බැලන්ස් වෙලා ගිහපම සමහරට ඒ තියෙන කාලයත් එක්ක ඒ සියල්ල බැලන්ස් කරන්න බෑ. එතකොට සමහරට ඒ කරුණු දන්නවා වුණත් සමස්ත ධර්ම වෙනකන් සමහරට ගොඩනගන්න අපහසුයි. හැබැයි අපිට මේ YouTube මේ ක්‍රමවේදය හරහා දුවල පුතාලට අපිට මේ වගේ වීඩියෝස් එකක් නැත්තම් වීඩියෝස් 3ක් 4ක් 5ක් හරි දාලා මේ කරුණ ඔයාලට තහවුරු වෙනකන් අපිට කියලා දෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේක ඇත්තටම ඔයාලට වටිනවා හොඳට ඵලදායී විදිහට හදා ගන්න පුළුවන්. හරි? ඒකයි තියෙන වාසිය. ඔයාලට මේක රෑකද දවාලකද ඕන වෙලාවක උදේකද ඕන වෙලාවක අරක පුතේ ඒ નિયમિત වෙලාවට ගියේ නැත්නම් එතනින් එහාට ඒක අල්ල ගන්න ක්‍රමයක් නැහැ. නමුත් මේක පුතේ ඔයාලට මේ වීඩියෝ වලින් ඕනෑම මොහොතක හවසද රෑ වෙලාවද රෑ 9:00ටද 10:00ටද 11:00ටද උදේ පාන්දර 2:00ටද 3:00ටද ඔයාලට හිතුනේ කොයි වෙලාවටද ඒ වෙලාවට පාඩම ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඒ වගේ ඵලදායීතාවය යොදා ගන්න හැකියාවක් තියෙනවා. හරි? හරි. එහෙනම් දුවේ පුතේ. එහෙනම් මේ මධ්‍යයගේ ගන්නෙ කොහොමද කියලා අපි කතා කරොත් පුතේ මෙන්න මේ විදිහට. කියන්න පුතේ මෙහෙම ඉහත නිදර්ශනයේ කියන්න පුතේ මෙහෙම ඉහත නැත්නම් ඉහත උදාහරණයකවත් කමක් නැහැ. ඉහත නිදර්ශනයේ අපි පුතේ මේක එක පන්ති ප්‍රාන්තරයක් ගමු. අපි ගමු පුතේ 11 15. ඉහත නිදර්ශනයේ 11 15. ඉහත නිදර්ශනයේ 11 15. පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය. පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය. එහෙනම් දුවල පුතාලා අහලාදී කොහොමද අපි ඒක ගන්නෙ? මේක මේ 11 15 කියන පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය අපි කොහොමද එහෙනම් ගන්නෙ? ඔව් ඒක එහෙනම් දුවල පුතාලට ගන්න පුළුවන් මේ ආකාරයට 11යි 15යි නම් පුතේ ওই දෙක එකතු කරන්න. 11යි 15යි එකතු කරලා දෙකෙන් බෙදුවා නම් දුවල පුතාලට අගය. මධ්‍ය අගය නැත්තම් මධ්‍යයන්නේ කියන එක ගන්න එක ගැන දුවල පුතාලා අහලා තියෙනවානේ. මධ්‍ය අගය එහෙනම් මධ්‍යයන්නේ ගන්න විදිය නේද? එහෙනම් දුවල පුතාලා මොකද වෙන්නේ? මේක ගන්න පුළුවන් පුතේ 11යි 15යි කීයද? 26යි 26 බෙදීම දෙක කියන්නේ කීයද පුතේ? 13ක් තමයි. ඔය විදිහට පුතේ මේකේ ඕනෑම එක පන්ති ප්‍රාන්තරය අපිට ගන්න හැකියාව තියෙනවා. මේක වේ කියලා ගන්න. පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය 26 බෙදීම දෙක කියන්නේ කීයක්ද එහෙනම් ඉන්නේ දෙය පුතේ? 13ක් වේ කියලා එහෙනම් අපිට ලියන්න හැකියාව තියෙනවා. හරි? ලියන්න හැකියාව තියෙනවා.
හරි. එහෙනම් දෙවිය පුතේ ඊට පස්සේ අපිට ඔය වගේ මේ සියලු වේවල මධ්‍යයගයන් ගණනය කරලා මේ දත්ත වගුව සාදා ගන්න පුළුවන්. හරි. ලියන්න පුතේ මෙහෙම. දැන් ඉහත පරිදි පන්ති ප්‍රාන්තරවල මධ්‍ය අගයන්ද සලකමින් පහත පරිදි සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ලිවිය හැකිය. පහත පරිදි සාමූහිත සංඛ්‍යාත ව්‍යාප්තියක් ලිවිය හැකිය. පහත පරිදි සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් ලිවිය හැකිය. සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් ලිවිය හැකිය. අපි පුතේ පොඩ්ඩක් පුරුදු වෙන්නත් එක්ක ටක් ගාලා දාලා බලමු එහෙනම් කොහොමද ඒක ඉන්නේ කියලා. හරි. ටක් ගාලා පුතේ ආයෙත් එහෙනම් අර කරන් ගහගන්න මේ විදිහට. දැන් මේකේ අපිට එතකොට තීරු 3ක් ගන්න පුළුවන්. හරි. මේකේ තීරු 3ක් ගන්න පුළුවන්. මේක ඇවිල්ලා පන්ති ප්‍රාන්තරය. පන්ති ප්‍රාන්තරය. දෙවෙනි එකට අපිට ලියන්න පුළුවන් ද්වීපිත එහෙනම් මධ්‍ය අගය. පන්ති ප්‍රාන්තරය. දෙවෙනි එක මධ්‍ය අගය. තුන්වෙනි එක සංඛ්‍යාතය. පන්ති ප්‍රාන්තරය, මධ්‍ය අගය, සංඛ්‍යාතය. හරි එහෙනම් දෙවියන් පුතේ මේ විදිහට ටට්ටක් ගාලා එහෙනම් දාගෙන පන්ති ප්‍රාන්තර ටික දුවල පුතාලා ටක් ගාලා පුරවන්න බලන්න එහෙනම්. හරි ඔන්න ඔය විදිහට තමයි එහෙනම් එන්නේ. හරි එහෙනම් දුවල පුතාලා මධ්‍ය අගයන් ටික දාගෙන යන්න බලන්න. අර අගයන් ටික පුතේ එකතු කර කර බෙදලා දාන්න එහෙනම් කොහොමද එහෙනම් එන්නේ? 1යි 5යි ගත්තොත් පුතේ 1යි 5යි 6යි. 6 බෙදීම 2 කියන්නේ කීයද? 6 බෙදීම 2 කියන්නේ 3යි. ඔය විදිහට දාන්න පුතේ. 6යි 10යි 16යි 16 බෙදීම 2 කියන්නේ කීයද පුතේ? 16 බෙදීම 2 කියන්නේ 8යි. නොතරින් ආපුවාම නම් දැන් ඩට්ටක් ගාලා දාගෙන යන්නත් ක්‍රමයක් තියෙනවා. කමන්නේ දුවල පුතාලා දාන්නකෝ බලන්න මේ ටික ඉස්සල්ලා. ටක් ගාලා දාන්නකෝ බලන්න. ඔපිටේ මේක විභාගෙදී ලේසියෙන් හදාගන්න පුළුවන් ගැටලුවක්. හරි. ඒ නිසා මේ කියන ක්‍රමයට පුළුවන් තරම් හොඳට මේ කරුණ අවබෝධ කරගන්න මේ අභ්‍යාස ගැටලු විසඳන පුතේ අඩුපාඩු තියෙනවා නම් මම සාකච්ඡා කරද්දී ඒවා හදාගන්න. බැයි නම් ඒවා කමෙන්ට්ස් කරලා කමෙන්ට්ස් වලට දක්වන්න මොනවා හරි තව අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒකලා ඔයාලට හොඳට හදාගන්න පුළුවන් මේ පාඩම් කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි. ඔබ එහෙනම් දෙවියන් පුතේ කොහොමද මේක සිද්ධ වෙන්නේ? මේක පුතේ 11යි 15යි අතර ගත්තොත් කීයද එහෙනම් එන්නේ? ඒක අපිට ඉස්සලා ආව පුතේ 13යි. 16යි 20යි අතර කීයද දෙවියන් පුතේ එන්නේ? 18යි. ඒක පුතාලා ඒ විදිහට එකතු කරලා දාන්න. හරි? හරි. මම ඕන දුවල පුතාලට සරල ක්‍රමයක් කියන්න. හරි?
මේක පුතේ ඔයාලට පේනවා මේ හැම එකකීම පරතරය 5 ගන්න. මේ 3ට 5ක් 8යි. 8ක 5ක් 13යි. 13ට 5ක් 18යි. දැන් අර එකක් කරගත්තාම තේරෙනවා 5 5 තමයි වැඩි වෙන්නේ. ඕනනම් ඔයාලා එකතු කර කර බලපෙන්න ලීසියෙන් හදන්න ඉස්සලා. 18යි 5යි 23යි 23යි 5යි 28යි 28යි 5යි 33යි 33යි 5යි 38යි 38යි 5යි 43යි 43යි 5යි කියන පුතේ 48යි තමයි. ඔන්න අපි දැම්ම පුතේ පන්ති ප්‍රාන්තරවල මධ්‍ය අගය දැම්ම. හරිනේ. මධ්‍ය අගයන් ටික ඔය විදිහට එහෙනම් අපි දාගත්තා. දැන් එහෙනම් සංඛ්‍යා ටිකක් ඕනනම් දාන්න. මෙතන 3යි 5යි 7යි 6යි අර දත්ත ව්‍යාප්තිය පුතේ බැරි වෙලා හරි මේ 6යි 10යි අතර පාඨාංක 5කට වැඩිය වෙනස්ලා එනවනම් ඔයාලා දත්තයක් වෙනස් කරලා ඒක හදාගන්න. හරි? ඒක හදාගන්න විදිහට එහෙම අරුබුදයක් එනවනම්. හරි? එහෙනම් පුතේ මේක 8යි 5යි 7යි 4යි 2යි 2 කියන එක තමයි. ඔය විදිහට දුවල පුතාලට එහෙනම් ඔන්න ඒක දාන්න පුළුවන්. ඔන්න අපි එක කතාවක් ඔතනින් ඉගෙන ගත්තා. මේ තමයි පළවෙනි කතාව. හරි. එන් ද්වීපති එක මතක තියාගන්න ඔය විදිහට තමයි එන්නේ. හරි. එහෙනම් ද්වීපති ඊට පස්සේ අපි තව කරුණක් ගැන එහෙනම් අරන් බලමු. හරි. හරි. එහෙනම් පුතේ අපි ඊට පස්සේ දැන් ඔන්න ඊගාට මේ සම්තතික විවික්ත කතාවක් එක්ක යන පොඩි මේකට එනවා. හරි. අපි ඒක මෙහෙම ගැටලුවකින් තේරුම් ගමුකෝ බලන්න. මේක එනම් මකන්නම්. හරි. ලියන්න පුතේ ඊගාට මෙන්න මෙහෙම ගැටලුවක් දාගන්න. හරි. ලියන්න පුතේ ඊගාට මෙන්න මෙහෙම ගැටලුවක් ක්වෙස්චන් කියලා උඩින් දාගන්නකෝ. ක්වෙස්චන්. ක්වෙස්චන් කියලා දාන්නකෝ. ගැටලුවක්. පොඩි ඉංග්‍රීසි වචනයකුත් පුරුදු වෙන්න. ක්වෙස්චන්. හරි. එහෙනම් මේ පුතේ මෙන්න මේ විදිහට අපි ඒක කියමු. ලියන්න පුතේ මෙහෙම. ලියන්න විනාඩි 60ක නැත්නම් පැය එකක්. හරි. විනාඩි 60ක ගණිතය ප්‍රශ්න පත්‍රයකට විනාඩි 60ක ගණිතය ප්‍රශ්න පත්‍රයකට සිසුන් 50ක් පිළිතුරු සැපයීමට ගත කළ කාලයන් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. ගත කළ කාලයන් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. ගත කළ කාලයන් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. හරිද? මොනවද ඔය පුතේ අයිත් කියන්නේ? ඒ කියන්නේ කෙටියෙන් ගියොත් මොකද්ද වෙලා තියෙන්නේ පුතේ? පේපර් එකක් දීලා තියෙනවා පැය එකක පේපර් එකක්. පැය එකක් කියන්නේ විනාඩි 60ක පේපර් එකක් දීලා තියෙනවා. මේ ගණන් පේපර් එකට පුතේ පිළිතුරු ලියන්න ළමයි 50 දෙනෙකුට තමයි මේ පේපර් එක දීලා තියෙන්නේ. මේ පේපර් එකට පුතේ එක එක ළමයා පිළිතුරු ලියන්න ගත කළ කාලයන් පිළිබඳව තොරතුරු තමයි මෙන්න මේකේ අපි දක්වන්නේ. හරි? ගත කරපු කාලයන් පිළිබඳ තොරතුරු තමයි මෙන්න මේක අපි දක්වලා තියෙන්නේ. හරි. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට අපිට එහෙනම් ලියන්න පුළුවන්. මේක මේ විදිහට දාමු.
පොඩ්ඩක් අදට ගියා ඒක ගන්න එපා. හරි අපි එහෙනම් ගමු බලන්න මම මෙතෙන්ට දානවා පුතේ ගත වූ කාල ප්‍රාන්තරය. ගත වූ කාල ප්‍රාන්තරය. ගත වූ කාල ප්‍රාන්තරය. ඒක පුතේ අපි විනාඩි වලින් තමයි ගන්නෙ ඈ. ගත වූ කාල ප්‍රාන්තරය විනාඩි වලින්. හරිද? යටින් දාමු පුතේ සිසුන් ගණන එහෙනම් දාමු කී දෙනෙක් ඒ විදිහට මේවා කරාද කියලා. සිසුන් ගණන මේක ප්‍රාන්තර 5කට ගමු. මං කියන්නේ උපරිම වශයෙන් 10කට යන්න පුළුවන්. ඊට වඩා අඩුවෙන් ගන්න පුළුවන් නම් පුතේ ඒත් ප්‍රශ්නයක් නැහැ. හරි? ප්‍රාන්තර 5ක්. ඔව් පේපර් එකට ලියන්න ගත කරපු කාලය. කොහොමත් පුතේ මේ වගේ වල තියෙන්න බෑ. බිංදුවක් පහත් අතර ගගහයිම තියෙන්න බෑ. මුළු ගණන් පේපර් එකටම ලියන්න විනාඩි 5න් ලියපුවා ඉන්න විදියක් නැහැ නේ. පැයක පේපර් එකක් විනාඩි 5න් ලියන්න එක්ක මෙලෝ දෙයක් දන්නේ නැති කෙනෙක් තමයි එහෙම ඉන්න ඕනේ නේද? එහෙනම් පුතේ එහෙම ඉරණමක් නොවෙන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ. හරි? ගිහිල්ලා විභාගයට ගිහිල්ලා නිකාම බලාගෙන විනාඩි 5න් පේපර් එක ලියලා ඉවරයි මොකවත් ලියා ගන්න බැරි නොවන මට්ටමට හැදෙන්න නම් ඒකයි පුතේ කැපකිරීමෙන් අපි වැඩ කරන්න දෙනවා. හරි? එහෙනම් දී පුතේ මෙන්න මේ ආකාරයට ඒක දාන්නම්. මෙතන 35යි 40යි. මේක පුතේ 40යි 45යි. 40යි 45. මේක 45යි 50යි. මේක 50යි 50යි 55. මේක පුතේ 55යි 60යි. ටිකක් දුරට හොඳ පන්තියක්. අඩුම තරමේ පේපර් එකට උත්තර ලියන්න පුතේ විනාඩි 35 ගානේවත් ගියපු ළමයි තමයි ඉන්නේ. ඒක හොඳ ප්‍රවණතාවයක් නේද? ඔය එකයි කියන්නේ ලංකාවේ ඕනෑම දුවල පුතාලා මේ විදිහට පුතේ කැපකිරීමෙන් වැඩ කොටස කරොත් ඔයාලට ඕන තරම් පුතේ සම්පත් තියෙනවා. දැන් මේ විදිහට ඕන තරම් දැනුම ගන්න ක්‍රම තියෙනවා. ඕන තරම් දක්ෂ ගුරුවරුන් ඉගෙන ගන්න ක්‍රම තියෙනවා. ලංකාවේ ඕනෑම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න හැකියාව තියෙනවා. ඒ වගේ අඩු වියදමකට කරගන්න හැකියාව තියෙනවා. ඒ සියල්ල භාවිතා කරලා දුවේ පුතේ ලොකු දෙයක් කරන්න පුළුවන්. ඔයාලා සියලු දෙනාට විභාගය අනිවාර්යෙන් සමත් වෙන්න පුළුවන්. තව අවශ්‍ය වෙන්නේ එක දෙයයි ඔයාලා කැපකිරීමෙන් වැඩ කරන එක විතරයි. ඒකට අවශ්‍ය සියලු සම්පත් ප්‍රමාණය අපි සහ මේ ලංකාවේ ඉන්න බහුතරයක් ප්‍රජාව මේ වෙනුවෙන් ඔයාලා වෙනුවෙන් ගොඩනගනවා. හරි ගුරුවරු සහ සමහර ව්‍යාපාරික මේ සියල්ල ඒක ගොඩනගනවා. ඒ නිසා මේ සියල්ල තියෙනවා ඔයාලට තියෙන කැපකිරීමෙන් වැඩ කරන එක විතරයි. හරි එහෙනම් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට ඒක අපිට දාමු මේක සිසුන් ගන්න 5යි කියලා දෙන්නම්කෝ 5යි මේක 9යි මේක 14යි මේක 15යි මේක 7යි ඔය විදිහට කියලා අපි හිතමු. හරි එහෙනම් පුතේ මේ විදිහට ගත්තාම කවුද මේකේ දක්ෂම සිසුන් වෙන්නේ කවුද එහෙනම්? දක්ෂම සිසුන් වෙන්නේ කවුද එහෙනම්? ඔය දක්ෂම සිසුන් වෙන්නේ මෙතනම ඉන්න ඕනි කියලා නීතියක් නැහැ. විනාඩි 60ක්ම වැය කරලා. සමහර දක්ෂම වෙන්නේ මේ මෙයාලා වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. සමහර අය ඉහළම දක්ෂ නිසා 35න් 35 40 පරාසයේ පේපර් එක සම්පූර්ණයෙන් ලියලා ඉවර වෙන්න. සමහර අය ලියා ගන්න දන්නේ නැති නිසා ලියන්න බලන් උපරිමයේ ලියා 35 40 පරාසයේ ඒ තප්පර ගානේ නවතින්න පුළුවන්. ඒ විනාඩි ගානේ ඉවර වෙන්න පුළුවන්. එක එක පරාස තියෙන අපිට කියන්න බෑ මේ අතර කවුද දක්ෂ කියලා. දක්ෂ හොයාගන්න පුතේ ලකුණු බලන්න. හරි. ලකුණු බලලා දක්ෂතාවය හොයාගන්න වෙන්නේ. ඒකයි ඒක ලක්ෂණ. හරි මං කියන්නේ ඒ ගණිතයේ දක්ෂය සමහරට ගණිතයේ දක්ෂ නැතු වෙන දක්ෂයෝ ඉන්න පුළුවන්. ගණිතයේ දක්ෂ කෙනා හොයාගන්නම අවශ්‍යයි. හරි එහෙනම් මේ පුතේ මෙන්න මේකේ පොඩි විශේෂ අවස්ථාවක් තියෙනවා. මෙන්න මේකේ විශේෂ අවස්ථාව තමයි මේ පුතේ කලින් අපි මෙන්න මේ පන්ති ප්‍රාන්තර ගන්නකොට පුතේ මෙහෙම 35 40 ආව නම් මේක පටන් ගන්න පුතේ 41කින්. හැබැයි දුවල පුතාලට පේනවද මේක අපි පටන් ගන්න තියෙන්නේ පුතේ අය 40න්මයි.
අරක 40 නැවතිලා මේක නැවත 40 45. අය පුතේ මේක 46න් නෙවෙයි පටන් ගන්න. කලින් ක්‍රමයේ පුතේ ඒක 46න් පටන් ගන්න. නමුත් මේකේ දුවේ පුතේ ඒක කීයෙන්ද පටන් ගන්නෙ? 45න්ම තමයි පටන් ගන්න. අන්න ඕක මෙන්න මේ දත්ත ව්‍යාප්තීන්ගේ තියෙන විශේෂ ලක්ෂණය. පැහැදිලිද? ඒකට හේතුව තමයි දුවේ පුතේ හේතුව අපි කියන ඔය සන්තතික දත්ත සහ විවික්ත දත්ත කියලා අපි වර්ග දෙකක් ගැන කතා කරනවා. හරි? ඒක නිසා තමයි ඔය වැඩේ වෙන්නේ. මේක ප්‍රධාන වශයෙන් පුතේ මොකද වෙන්නේ? මේවා විවික්ත දත්ත වෙනවා. ඒ කියන්නේ මොකද්ද කියන්න? දැන් හිතන්න පුතේ බැරි වෙලා හරි මේ 35යි 40 අතර පරාසය ගත්තට යම් කිසි කෙනෙක් ඉන්නවා දුවේ පුතේ එයා ඉවර කරනවා තප්පර විනාඩි 40.5ේදී. අය පුතේ කාලයනේ කාලය හරියටම විනාඩි 1යි 2යි 3යි එහෙම නෙවෙයි යන්නේ. විනාඩියයි තප්පර 20ක් වෙන්න පුළුවන්, විනාඩියයි තප්පර 30ක් වෙන්න පුළුවන්, විනාඩි 15යි තප්පර 40ක් වෙන්න පුළුවන්, විනාඩි 15යි තප්පර 35ක් වෙන්න පුළුවන්. මේකේ මැද පුතේ තියෙනවා නේද තප්පර කතාව. විනාඩි 1යි 2යි 3යි කියලා පූර්ණ සංඛ්‍යා නෙවෙයි සමහර ගත කරපු කාලේ වෙනස් වෙන්න පුළුවන්. දුවල පුතාලා දකින්න සමහරට මීටර් 100 තරම් එහෙම දුවනකොට විනාඩි වලින් බණින්නේ. හැම කෙනාම විනාඩියෙන් එහෙම මැන්නොත් ඒ විනාඩි කෙන එකෙන් ගත්තොත් කාලෙම මනින්නේ විනාඩියෙන් විතරක් වුණොත් එතකොට සමහරට හැම කෙනාම ජයග්‍රාහකයෙකු. මොකද සාමාන්‍ය දැන් ලෝකේ සාමාන්‍යයෙන් ගත්තාම ඒ කියන්නේ සාමාන්‍ය විනාඩි 9ත් 10ත් අතර දුවන අය බහුතරයක් ඉන්නේ. විනාඩි 9ත් 10ත් අතර මීටර් 100 දුවනවා. ඒතර පුතේ ඔක්කොම ජයග්‍රාහක. හැම කෙනාම විනාඩි 9න් ඉවර කරනවා. නැත්නම් විනාඩි 10න් ඉවර කරනවා. නෑ ඒක ඒතකොට තප්පර වලට බෙදලා යන්නේ. ඒක තප්පර වලට නැවත බෙදන්න. පැහැදිලිද? තප්පර වලට නැවත බෙදන්න නෑ. ඒක තප්පර එහෙනම් පුතේ බැරි වෙලා හරි මෙතන 40 තියලා මෙතන 41 තිබුණොත් පොඩි අසාධාරණයක් වෙනවා. මේක 41 ඉඳලා ගියොත් මොකද වෙන්නේ? 41 ඉඳලා ගියොත් පුතේ ප්‍රශ්නයක් එනවා. බැරි වෙලා හරි ගත වෙච්ච කාලය විනාඩි 40.5ක් ගියපු එක්කෙනා. මොන උඩටද දාන්නේ? නෑ පුතේ මෙතනින් 40න් ඉවරයි. මෙයා 41න් පටන් ගන්න. එතන පුතේ 40යි 41යි අතර යම් කිසි කෙනෙක් පේපර් එකට උත්තර ලියලා ඉවර කරනවා පුතේ විනාඩි 40යි තප්පර 30න්. නැත්තම් විනාඩි 40.5න් කොහෙටද දාන්නේ? දාන්න තැනක් නැති වෙනවා. දාන්න තැනක් නැති වෙනවා. ඒක නිසා තමයි පුතේ මෙන්න මේ විදිහට කියන්නේ. ඒ නිසා මේ කාලය වගේ ගතවන කාලයන් වගේ අපි කියනවා පුතේ දිගවල් ස්කන්ධයන් වගේ ගත්තාම පුතේ ඒවට අපි කියනවා විවික්ත දත්ත කියලා. මොකද පුතේ ඒවල හැම වෙලෙම පූර්ණ සංඛ්‍යා එන්නේ නැහැ. පැහැදිලිද? යම්කිසි කෙනෙක් ස්කන්ධයක් මනින්න ගියපුවාම හරියටම එයාගේ බරක් හරි ස්කන්ධය මන්නොත් හැම වෙලෙම පූර්ණ සංඛ්‍යා එන්නේ නැහැ. කිලෝග්‍රෑම් 60.3යි. කිලෝග්‍රෑම් 60.8යි. කිලෝග්‍රෑම් 70.2යි. පූර්ණ සංඛ්‍යා එන්නේ නැහැ. උසවල් මනින්න ගියපුවාම හරියටම සෙල්සියස් අංශක 1 සෙන්ටිමීටර් හරියටම තියෙනවද කියන්න පුළුවන්ද? පූර්ණ සංඛ්‍යා සමහරට එන්නේ නැහැ. හරියටම ගත්තොත් එහෙනම් පූර්ණ සංඛ්‍යා එන්නේ නැතු එහාට මෙහාට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ 160.0 මිලිමීටර තව ගණන් වලින් එන්න ඕනේ. දිගවල් එහෙම මනිද්දි. දිගවල් හැම වෙලෙම පුතේ මනපුවාම එනවද ගාන සෙන්ටිමීටර් දශමයට ඉවර වෙන්නේ නැහැ. සමහර අවස්ථාවල සෙන්ටිමීටර් 10.2යි 10.5යි 10.6යි කොහොම කියනවනේ. එහෙනම් පුතේ මෙන්න මේවට අපි කියන මොනවා කියලාද එහෙනම් විවික්ත දත්ත කියලා. විවික්ත දත්ත හැරෙන් පුතේ අපි බැරි වෙලා හරි සෝරි පුතේ මේවට අපි කියන සන්තතික දත්ත කියලා. සෝරි වචනේ වැරදුනා. සන්තතික දත්ත කියලා කියනවා. ඒ කියන්නේ පුතේ අතරමැදි සංඛ්‍යා තියෙන්න පුළුවන් නිසා සන්තතික දත්ත කියලා කියනවා. සන්තතික දත්ත ඇතුලින් බැරි වෙලා හරි පුතේ අපි මේ සාමූහික සංඛ්‍යාත වක්‍රයක් නිර්මාණය කරද්දී පුතේ මෙන්න මේ විදිහට පුතේ පරතරය මේ ඉවර වෙච්ච ගානෙන්ම මෙයා පටන් ගන්න ඕනි. ඕක තමයි විශේෂ ලක්ෂණ. යන්න දෙවි පුතේ මෙන්න මෙහෙම. යන්න දෙවි පුතේ මෙන්න මෙහෙම. යන්න ඉහත ව්‍යාප්තියෙහි මෙහෙම අපි කියමු. යන්න 35 40 ප්‍රාන්ති ප්‍රාන්තරයෙන් පසුව 35 40 පන්ති ප්‍රාන්තරයෙන් පසුව අනෙක් පන්ති ප්‍රාන්තරයේද ආරම්භ වී ඇත්තේ අනෙක් පන්ති ප්‍රාන්තරයේද ආරම්භ වී ඇත්තේ 40 අනිත් පන්ති ප්‍රාන්තරයත් පුතේ පටන් ගන්න තියෙන්නේ කියනද 40. මේ අනිත්
අනෙකුත් පන්ති ප්‍රාන්තරත් ඒ ලක්ෂණේ තියෙනවා. මෙසේ වෙන්න හේතුවක් තියෙනවා. ඒක තමයි කියන්න උත්සාහ කරන්නේ. හරි? 40 අනෙකුත් පන්ති ප්‍රාන්තරද අනෙකුත් අවස්ථාවලද නැත්නම් මෙහි අනෙකුත් අවස්ථාවලද ඉහත ලක්ෂණයම දැකිය හැකිය. මෙහි අනෙකුත් අවස්ථාවලද ඉහත ලක්ෂණයම දැකිය හැකිය. මෙසේ සිදුවන්නේ මොකක්ද එහෙනම් පුතේ හේතුව? මෙසේ සිදුවන්නේ මේ ප්‍රශ්න පත්‍රයේ ලිවීමට ගත වෙච්ච කාලය කියන එක පුතේ මොන දත්තයක් වශයෙන්ද? සන්තතික දත්තයක්. හැම වෙලෙම පූර්ණ සංඛ්‍යාවක් ගන්නෙ නැති නිසා තමයි එහෙම වෙන්නේ. හරි? ලියන්න පුතේ මෙහෙම මෙසේ සිදුවන්නේ ප්‍රශ්න පත්‍රයේ ලිවීමට ගතවන කාලය යන්න පූර්ණ සංඛ්‍යාවක් නොමැති අවස්ථාද පැවතීමයි. මේ ගතවන කාලේ පූර්ණ සංඛ්‍යාවක් නොමැති අවස්ථා නැත්නම් නොගන්නා අවස්ථාද පැවතීමයි. පූර්ණ සංඛ්‍යාවක් නොගන්නා අවස්ථාද පැවතීමයි. දැන් පුතේ පූර්ණ සංඛ්‍යාවක් ගන්න නැති අවස්ථා තියෙනවා. හැදිරිද? ඒ නිසා තමයි ওই විදිහට ගන්න වෙලා තියෙන්නේ. හරි? එලෙස නිශ්චිත පූර්ණ අගයක් පමණක් නොගන්නා නමුත් යම් පරාසයක් තුල වූ ඕනෑම අගයක් ගත හැකි දත්ත අපි ඒකට නමක් කියනවා පුතේ. හිස්තැනක් දත්ත ලෙස හැඳින්වේ. පූර්ණගයක් ගන්න නැතුව වෙනවා. කෙටියෙන්ම කිව්වොත් පුතේ පූර්ණගයක් ගන්න නැති ඒවට මොනවද අපි කියන්නේ පුතේ? සමහරවිට දශම සංඛ්‍යා ඉන්න පුළුවන්. අර අපි කියන්නේ මොන දත්ත කියලාද පුතේ? ඒවට අපි කියන්නේ සන්තතික දත්ත කියලායි කියන්නේ. හරි? එහෙනම් හිස්තැන ලියන්නේ මොකක්ද වෙන්නේ? සන්තතික කියන එක තමයි හන්නේ. සන්තතික කියලා තමයි හන්නේ. සන්තතික දත්ත ලෙස හැඳින්වේ. ඒවට කියන්නේ පුතේ සන්තතික දත්ත. හරි? යටින් ලියන්න පුතේ උදාහරණ කියලා දාලා දෙන්න. උදාහරණ සන්තතික දත්ත වල උදාහරණ වශයෙන් කියන්න පුළුවන් පුතේ අපි ගත්තොත් දිග පුතේ හැම වෙලේම පූර්ණ සංඛ්‍යා එන්නේ නැහැ. සෙන්ටිමීටර් 5යි 6යි 7යි කියලා එන්නේ නැහැ. සෙන්ටිමීටර් 5.2යි 5.5යි 6.8යි සමහරට පූර්ණ සංඛ්‍යා නොවන අවස්ථා එන්න පුළුවන් නේද? එහෙනම් දිග කියන්නේ එහෙම එකක්. ඊට පුතේ තව උදාහරණයක් ගන්න ස්කන්ධය එයත් ඒ වගේ. හැම වෙලේම පුතේ හරියටම කිලෝග්‍රෑම් ගණන් වෙන්නේ නැහැනේ. වෙනස් වෙන්න පුළුවන්.
පැහැදිලිද? ඒ වගේම ඕනනම් අපිට දාන්න පුළුවන් දේ පුතේ වයස කියන එකත් එහෙමයි නේද? දැන් සාමාන්‍ය කතාවට නම් වයස ගත්තාම ඉතින් අපි කියන අවුරුදු 28යි 30යි 15යි 16යි ඔහොම කියලා කිව්වට පුතේ සාමාන්‍යයෙන් 16යි මාසයයි. ඉන්නේ මං හරි 16යි මාස 5යි 18යි මාස 2යි. එහෙම මාස ගණන් වෙනස් වීම තියෙනවානේ. කතාවට අපි අර විදිහට කිව්වට පුතේ සමහර අය ඇප්ලිකේෂන් එහෙම පුරවත් යාලා අහනවා. මෙන්න මේ දිනයට මෙම අවුරුද්දේ 12 වෙනි මාස 31 වන දිනයට වයස අහනවා. ඒකේ අවුරුදු ගාන කීයද මාස ගාන කීයද දිනේ කීයද. මොකද පුතේ ඒක එකිනෙකට අගයන්න වෙනස් වීම තියෙන නිසා නේද? ඒ සමහර ඇප්ලිකේෂන් වල එහෙම අහනවනේ. එහෙනම් මේ පුතේ තේරුම් ගන්න වයස කියන්නේ සන්තතික தත්වයක් තමයි. හරි? වයස කියන්නේ සන්තතික தත්වයක් තමයි. ඔය විදිහට නම් දාන්න පුළුවන්. වයස කියන එකත් සන්තතික தත්වයක් තමයි. පැහැදිලිද? ඒවා සන්තතික தත්ව තමයි. හරිද? හැබැයි පුතේ මෙන්න මෙහෙම එකක්. බැරි වෙලා හරි යම්කිසි පරාසයක් තුළ පුතේ පූර්ණකයක් පමණක් ගන්නා දත්තවලට යම්කිසි පරාසයක් තුළ පුතේ පූර්ණකයක් පමණක් ගන්නා දත්තවලට අපි ඒවට කියනවා පුතේ විවික්ත දත්ත කියලා. දැන් අපි ගත්තොත් එහෙම මොන හරි පොල් ගහක ගෙඩි ගත්තොත් පොල් ගහක හරි මොකක් හරි පොල් ගහකින් වැටෙන ගෙඩි පොල් ගෙඩිය සතියකට වැටෙන ගණන් කරොත් පොල් ගෙඩි භාග එහෙම වැටෙනවා. පොල් ගෙඩි 0.5යි එහෙම වැටෙනවා. නෑනේ ඒවා පූර්ණ සංඛ්‍යාව විතරයි හම්බෙන්නේ නේද? ගෙදර ගිහිල්ලා ගානකොට පොල් භාගෙ තියෙන්න පුළුවන්. මං කියන්නේ ගහෙන් ඇරෙන පොල් ගෙඩි ගත්තොත් පොල් ගෙඩි භාග වැටෙන්නේ නෑනේ නේද? එහෙම වෙන්න බෑ. ඒ වගේම පුතේ අඹ ගෙඩි වගේ ගත්තොත් නියම මොකද වෙන්නේ? භාග වෙන්න බෑ. මොනවා හරි තැනක ළමයි ගාන ගත්තොත් ළමයි භාග වෙන්න පුළුවන්. ළමයි 4මාරක් ඉන්නවා. එහෙම කියන්නේ නෑ. පොඩි ළමයෙක් හිටියත් ලොකු ළමයෙක් හිටියත් ළමයි එකක්. බස් එක ටිකට් ගද්දී එහෙම පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒවට නෑ මං කියන්නේ. ගණන් කරලා ගත්තාම ටිකට් ගද්දී නම් 4මාරක් දෙන්න. ඔහොම කීක සමහර අය ඉල්ලනවා. මං කියන්නේ මේ සාමාන්‍ය භාවිතය ගණන් කරනකොට අපි මේක ළමයි 5යි 6යි එහෙම කියනවා මිසක් අපි ළමයි 6මාරයි එහෙම කියන්නේ නැහැනේ නේද? ඒක අපි සාමාන්‍ය භාග සංඛ්‍යා කියන්නේ නැහැ. හරි? එහෙනම් දීපිට නොවට අපි කියනවා මේ පූර්ණ සංඛ්‍යා තියෙනවට මොකක්ද කියලාද කියන්නේ? විවික්ත දත්ත කියලා කියනවා. එහෙනම් පුතේ යටින් ඊගා කරුණු මේ විදිහට ලියාගමු. කියන්න පුතේ මෙහෙම රූලක් අතරලා යටින් ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. කිසියම් අගය පරාසයක් තුල වූ කිසියම් අගය පරාසයක් තුල කිසියම් අගය පරාසයක් තුල කිසියම් අගය පරාසයක් තුල පූර්ණ සංඛ්‍යාමය කිසියම් අගය පරාසයක් තුල පූර්ණ සංඛ්‍යාමය අගයක් පමණක් ගන්නා දත්ත අගයක් පමණක් ගන්නා දත්ත හිස්තැනක් දත්ත ලෙස හැඳින්වේ. හිස්තැනක් දත්ත ලෙස හැඳින්වේ. හරි මොනවද දීපුටි ඒකට කියන නම? ඔව් ඒකට අපි කියන්නේ දීපුටි විවික්ත දත්ත කියලායි කියන්නේ නේද? හිස්තැන ගන්න එහෙනම් මොකක්ද වෙන්නේ? විවික්ත දත්ත කියලායි කියන්නේ. විවික්ත දත්ත ලෙස හැඳින්වේ. ඒවට අපි කියනවා විවික්ත දත්ත කියලා. උදාහරණ වශයෙන් ඕනනම් දාගන්න පුතේ. උදාහරණ පොත් ගණන වගේ ගත්තොත් පොත් සාමාන්‍යයෙන් පොත් දශම සංඛ්‍යාවේ නේද? පොත් පූර්ණ සංඛ්‍යාව විතරනේ අපි ගන්නෙ. පොත් ගණන ළමයි ගණන වගේ ඒවා ගන්න පුළුවන්. මිනිසුන් ගණන එහෙම ගත්තොත් නේද? මිනිසුන් ගණන කියලා දෙන්නේ. දැන් ළමයි ගණන ගත්තොත් ඔක භාග කරලා එක එක කතා කියනවනේ. මිනිසුන් ගණන ඉවරයි. පොත් ගණන මිනිසුන් ගණන විතර ගන්න.
හරි. එහෙනම් ඒවට අපි කියනවා මොනවා කියලාද එහෙනම් විවික්ත දත්ත කියලා කියනවා. පූර්ණ සංඛ්‍යාව විතරයි ඒවල තියෙන්නේ නේද? ඕක තමයි දුවේ පුතේ ඕකේ විශේෂ ලක්ෂණය. හරි එහෙනම් පුතේ මෙන්න මේ වගේ ඒවලත් අපිට පුළුවන් මොනවා කරන්නද? අපිට පුළුවන් පුතේ මධ්‍ය අගය ගණනය කරන්න අර ඉස්සරලා කියපු ක්‍රමවේදයටම අපිට ඒක ගණනය කරන්න පුළුවන්. ඉස්සරලා කියපු ක්‍රමවේදයටම අපිට ඒක ගණනය කිරීමේ හැකියාව තියෙනවා. හරි. මේක පුතේ තව එක කරුණක් මට කියලා දෙන්න තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. හරි. මම මෙන්න මේ කරුණ ඔයාලා පුරවම බලන්න මොකද වෙන්නේ කියලා. මේක පුතේ සමහර විභාග පේපර් එකේ ගැටළු වල යාලා දෙනවා පුතේ මේ දැන් 35 40 කියන එකෙන් කියවෙන්නේ මොකද්ද? 35 හෝ 35ට වැඩි නමුත් 40ට අඩු හරි එහෙම යාලා පරාසයක් ගැන පොඩි කියන දෙයක් තියෙනවා පොඩි හේතුවක් නිසා. අපි බලමු පුතේ පුරවලා දොර පුතාලා පුරවයිද කියලා. ලියන්න පුතේ මෙන්න මෙහෙම. යටින් ලියන්න මේක වැදගත් කරුණක්. රිමාක් කියලා දාලා ලිය මේක වැදගත් කරුණක් නිසා. හරි? රිමාක් කියලා දාන්නකෝ. රිමාක් කියලා දාලා ලියන්න. රිමාක් කියලා දාලා ලියන්න. ඔව් එහෙනම් දොර පුතාට මෙන්න මේ විදිහට කියන්න පුළුවන්. රිමාක් එකක් දාලා කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔව් පුතේ මේ කියන ගමන් පොඩ්ඩක් දැනගන්න ඔයාලගේ පුතේ බැරි වෙලා හරි ඔයාලගේ අයියලා අක්කලා කවුරු හරි 11 වසරේ ඉන්න කවුරු හරි අයියලා අක්කලා කාට හරි ඉන්නවනම් පුතේ ඔයාලට මේ වීඩියෝ එක කොහොම හරි ක්‍රමයකට ලැබුණා නම් ඔයාලා යාලටත් පොඩ්ඩක් දැනුම් දෙන්න. මොකද සමහර ලාවට සමහර අයියලා අක්කලාට 10 වසරේදී මේ කරුණ අහුවෙලා නැති වෙන්න පුළුවන් මොනවා හරි අර්බුද ප්‍රශ්න මොකක් හරි නිසා අහලා තියෙනවා නමුත් ඒක තේරුම් ගන්න බැරි වෙලා තියෙන්න පුළුවන්. මෙහෙම අර්බුද තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාලගේ අයියලා අක්කලාට පොඩ්ඩක් දැනුම් දෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. හරි. ඒ වගේම ඔයාලගේ අයියලා අක්කලාට කියන්න ඔය වගේම grade 11 ශ්‍රී ලංකා 11 ශ්‍රේණියට grade 11 ශ්‍රී ලංකා කියලා YouTube channel එකක් තියෙනවා. ඒකටත් ගිහිල්ලා යාලට ගණිතය හා විද්‍යාවට අදාළ ඔය ප්‍රශ්න සාකච්ඡා මේ වගේ පාඩම් සාකච්ඡා ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ඔය වගේ ඒවා බැලීමේ හැකියාව තියෙනවා. ඒ ගැනත් ඔයාලගේ අයියලා අක්කලාට එහෙම වුණොත් කියන්න. හරි. හරි එහෙනම් පුතේ රිමාක් එකේ මෙන්න මෙහෙම දාගමු. හරි. ලියන්න දේ පුතේ මෙන්න මෙහෙම. ලියන්න 40 45 පන්ති ප්‍රාන්තරයට 40 45 පන්ති ප්‍රාන්තරයට 40 45 පන්ති ප්‍රාන්තරයට මම මෙහෙම කියනවා 40 හෝ 40ට වැඩි 40 හෝ 40ට වැඩි 40 හෝ 40ට වැඩි හරි 40 හෝ 40ට වැඩි නමුත් 45ට අඩු 40 හෝ 45ට 40 හෝ 40ට වැඩි නමුත් 45ට අඩු 45ට අඩු කාලයක් ගත කළ 40 හෝ 40ට වැඩි නමුත් 45ට අඩු කාලයක් ගත කළ විනාඩි වල ඉන්නේ නේද කාලයක් ගත කළ ළමුන් අයත් වන්නේ යයි සිතමු 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 එවිට කාලය විනාඩි 45 එවිට කාලය විනාඩි 45 එවිට කාලය විනාඩි 45 වැය කළ සිසුන් සිටියහොත් එවිට කාලය විනාඩි 45 වැය කළ සිසුන් සිටියහොත්
විනාඩි 45ක් හරියටම වැය කරපු ළමයි හිටියෝ. විනාඩි 45ක් වැය කළ සිසුන් සිටියහොත් ඔවුන් අයත් වන්නේ හිස්තැන ප්‍රාන්තරයටය. හරි ඔන්න පුතේ හොඳට හිතලා දාන්න බලන්න. ඔවුන් අයත් වන්නේ හිස්තැන ප්‍රාන්තරයටය. මේ මම කියන කරුණු පුතේ කාට හරි ස්පීඩ් වැඩි නම් මම අර කලින් වීඩියෝස් වල කියලා තියෙනවා වගේ ඔයාලට පුතේ මේකේ ප්ලේ ස්පීඩ් කියන එක අඩු කරන්න පුළුවන්. හරි ෆෝන් එක නම් මතකයි මම කලින් වීඩියෝස් වල ෆෝන් එකේ මේ ඉහළ කෙළවරේ පුතේ 33ක් තියෙනවා. ওই 33 ක්ලික් කරපුවාම මේකේ තියෙනවා පුතේ ප්ලේ ස්පීඩ් කියලා එකක්. කාට හරි වේගය වැඩි නම් පුතේ මේ ප්ලේ ස්පීඩ් එකෙන් අඩු කරගන්න. හරි කාට හරි වේගය අඩු නම් එයාට ප්ලේ ස්පීඩ් එකෙන් වැඩි කරගන්න පුළුවන්. මම පුළුවන් තරම් මධ්‍යස්ථ වේගයක් තමයි තියාගෙන යන්නේ. හරි ඒ වගේම ලැප් එකෙත් ඔයාලට පුළුවන් ලැප් එකකින් කවුරු හරි ලැප්ටොප් එකකින් නම් කියන්නේ ලැප්ටොප් එකේ යටින් මෙන්න මේ කෙළවරේ තියෙන පුතේ බටන් සෙට් එකක්. ඒකේ බලන්න පුතේ එකක් ක්ලික් කරපුවාම ලිස්ට් එකක් එනවා. ඒකේ ප්ලේ ලිස්ට් එක එහෙම තියෙනවා. හරි. ඒකේ රෙසලූෂන් හදන්න පුළුවන්. ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒකෙන් දුර පුතාට හදා ගන්න පුළුවන්. හරි එහෙනම් දුවේ පුතේ මේකට මොකද්ද කියන්නේ බලන්න. කියනවා පුතේ 40 45 කියන පන්ති ප්‍රාන්තරයෙන් නිරූපණය වෙන්නේ මොකද්ද එහෙනම් 40 හෝ 40ට වැඩි නමුත් 45ට අඩු කට්ටිය. 45ට අඩු කට්ටිය. එහෙනම් මම කියනවා යම්කිසි ළමයි පිරිසක් ඉන්නා පුතේ හරියටම විනාඩි 45ක් තමයි යවලා තියෙන්නේ. එහෙනම් එයාලා දාන්නේ මොන පන්ති ප්‍රාන්තරයකද කියලායි ගන්න තියෙන්නේ. මොන පන්ති ප්‍රාන්තරයකද කියලායි ගන්න. ලියන්න බලන්න ඔයාලා. හොඳට හිතලා ලියන්න බලන්න. එයාලා අයත් වෙන්නේ පුතේ 40 45 පන්ති ප්‍රාන්තරයටමද එහෙම නැත්නම් 45 50 පන්ති ප්‍රාන්තරයට. ඒකයි මම අහන්නේ. එයාලා අපි දාන්නේ මොන පන්ති ප්‍රාන්තරයටද? දත්ත ටික දාද්දි දාන්නේ 40 45ට දාන්නේ 45 50ට දාන්නේ. ඔව් එයාලා දාන්න ඕනේ මොකටද දුවේ පුතේ? එයාලා දාන්න ඕනේ 45 50 පන්ති ප්‍රාන්තරයට දාන්න. ඇයි පුතේ මේක 40 හෝ 40ට වැඩි නමුත් 45ට අඩුනේ. එහෙනම් පුතේ මේ 40 45 පන්ති ප්‍රාන්තරේ 45 කියන එක නැහැ. ඒ පුතේ 45ට අඩු. ඒක තියෙන්නේ පුතේ 45 50 පන්ති ප්‍රාන්තරේ. ඒ පුතේ 45 50 පන්ති ප්‍රාන්තරයෙන් එහෙනම් මොකද්ද කියවෙන්නේ? 45 හෝ 45ට වැඩි නමුත් 50ට අඩු. හරිද? 45 හෝ අන්න ඒතර 45යි. 45ට වැඩි 50ට අඩු. තේරුණානේ? එහෙනම් පුතේ මොකද්ද වෙන්නේ? විනාඩි 45ක් වැය කරපු විදියොත් එයා ආයි තියෙන මොන පන්ති ප්‍රාන්තරයකද එයා මොකේ තියෙන කෙනෙක් කියලාද අපි සලකන්න ඕනේ. එයා සලකන්න ඕනේ 45 50 කියන පන්ති ප්‍රාන්තරයේ තියෙන කෙනෙක් කියලායි ගන්න. ඔයා හරියට තේරුම් ගන්න උදේ නැත්තම් අමාරුවේ වැටෙනවා. හරි? ඒ නිසා හරියට මේ සංකල්ප තේරුම් ගන්න ඕනේ. ඔය රිමාර්ක් එක දුවේ පුතේ කොටු කරගන්න. ඒක වැදගත් කතාවක්. ඔක හැමතැනම වළංගුයි. හරි? ඒක කොටු කරගන්න එනම් ඒක පුතේ ඔයාලට විභාග පේපර් එකේ දීපුවාම බලන්න ඕනේ. යා කියනවා මේක පන්ති ප්‍රාන්තරයක් කියන එකෙන් අදහස් කරන්නේ මේක 45 හෝ 45ට වැඩි 40 හෝ 40ට වැඩිද නැත්නම් එයා කියන 40ට වැඩි 45ට අඩු නැත්නම් 40ට වැඩි 45 දක්වා. එහෙම එයාලා කියනවා. ඒත් එක්ක ඔයාලා බලන්න ඕනේ මේ පන්ති ප්‍රාන්තරය කොහොමද ගන්න කියලා. හරි? හොඳට හිතලා ඒක තේරුම් ගන්න. එහෙමයි කියනනම් සිද්ධ. හරි එහෙනම් පුතේ අවසාන වශයෙන් අපි මෙන්න මේකට එහෙනම් ගහලා දාමු පුතේ සාමූහික සංඛ්‍යාත මේ පස් පාරේ එහෙනම් දාන්න. ලියන්න පුතේ දුන්න සාමූහික සංඛ්‍යාත ව්‍යාප්තියක් එහෙනම්. අවසාන වශයෙන් ලියන්න දුන්න. ලියන්න ඉහත දත්ත වලට අදාළව පහත පරිදි ව්‍යාප්තියක් දැක්විය හැකිය. පහත පරිදි සංඛ්‍යාත ව්‍යාප්තියක් දැක්විය හැකිය කියලා ගන්න ඕන. පහත පරිදි සංඛ්‍යාත ව්‍යාප්තියක් දැක්විය හැකිය. මේකෙත් පුතේ මධ්‍ය අගය ගන්නකොට වෙනසක් නෑ. අර ක්‍රමයටම තමයි වෙන්නේ. හරි? මෙතනින් ලියන් පුතේ ගත වූ කාල ප්‍රාන්තරය
වගුවක් ටක් ගාලා දාන්න. කාල ප්‍රාන්තරයට තමයි වැඩි ඉඩක් ඕනේ. හරි. ගත වූ කාල ප්‍රාන්තරය ගත වූ කාල ප්‍රාන්තරය මෙතෙන්න දාන්න මධ්‍යගය මෙතෙන්න දාන්න සංඛ්‍යාත. ගත වූ කාල ප්‍රාන්තරය මධ්‍යගය සංඛ්‍යාත. පුළුවන්තර පුතේ මේ පාඩම් ඉගෙන ගන්නකොට ඔයාලා මේ විභාගයට කියලා විතරක් නෙවෙයි දුවේ පුතේ. يعني අනාගතය ගැන විතරක් පුළුවන් තරම් පර්ෆෙක්ට් විදියට පුළුවන් තරම් නිරවුල් විදියට ඉගෙන ගන්න උත්සාහ කරන්න. හරි. සමහර ලාවට අපිටත් මේව උගන්වන්න පුළුවන්. සමහර විභාගයට කියලා උඩින් කියලා දේ ඉගෙන ගන්න පුළුවන්. එතකොට පුතේ ඔයාලට අවසානයේ දැනුම කියලා මොනවා හරි අහපු දෙයක් තියෙනවා, විභාගයට ලියපු දෙයක් තියෙනවා. නමුත් එතනින් එහාට ඉතිරි වෙච්ච දෙයක් නැහැ. හරි. තේරුණානේ? අර ඇල්බර්ට් අයින්ස්ටයින් කියලා දෙන හොඳ කියමු නේද? අධ්‍යාපනය සහ ඉගෙනීම කියන්නේ මොකද්ද පුතේ? ඉගෙනගෙන ඉවර වුණාට පස්සේ Tamanට ඉතිරි වෙලා තියෙන යමක්ද? ඒක තමයි අධ්‍යාපනය කියන්නේ. ඒ කියන්නේ කියන දේ මොනවා හරි අහගෙන ඉඳලා මොනවා හරි කරපු දෙයක් තියෙනවා. කරපු දෙයින් අවසානයේ Tamanට ඉතිරි වෙච්ච දෙයක් තියෙනවා. අන්න ඒ ටිකට තමයි පුතේ Taman ඉගෙන ගත්ත දේ කියන්නේ. ඒ නිසා දෙයක් ඉතුරු වෙන්න ඕනේ මේ පුතේ මේ ඔයාලා සාමාන්‍ය පෙළ විතරක් නෙවෙයි මේ උසස් පෙළටත් යදෙනවා. මේ විදිහටම උසස් පෙළ ගණිත විද්‍යා විෂයන්ගෙන් හදාරන නම් ඒකෙත් මේව ගැන තියෙනවා. ඔයාගේ ඊට වැඩිය තව ගැඹුරු කරුණු ඒක විතර මේ ඉසස්කෝ වගේ ඒවා ගණනය කරන ක්‍රම වලට පවා යන්න පුළුවන්. විභාගවල තියෙන ඉසස්කෝ කියලා එකක්. ඒවා හිටන් ගණනය කරන මට්ටමට ඕක දිගින් දිගට යෙදෙන අවස්ථා උසස් පෙරට යෙදෙනවා. කැම්පස් එකේ සමහරව ස්ටැටික් සංඛ්‍යානීය වගේ විෂයන් තියෙනවා. ඒවල යෙදෙන මගේ ලොකු පරාසයකට යන්න පුළුවන්. පුළුවන් තරම් මේ කරුණු වේින්ද හරියට ග්‍රහණය කරගන්න. හරි? එතකොට ඒක වටිනවා. හරි එහෙනම් පුතේ ගත වූ කාල ප්‍රාන්තර ටික රට්ටක් ගාලා දාමු. එහෙනම් පළවෙනි එක 35යි 40යි. ඊගායක 40යි 45යි. ඊට පස්සේ මේක 45යි 50යි. එහෙනම් පුතේ මෙතන 55යි 60යි. sorry 50යි 55යි නේද? 50යි 55යි. එහෙනම් මෙතෙන් තමයි කීයද? 55යි 60යි කියන එක තමයි. එහෙනම් දුර පුතාට මේක මධ්‍යගයන් ටික අරන් දාන්න පුළුවන්. මම එතකම් මේ ටික ලියන්නම්. දුර පුතාලා මධ්‍යගය අරන් දාන්න බලන්න එහෙනම් මොකද වෙන්නේ කියලා. මධ්‍යගයන් ටික දාන්න බලන්න. මධ්‍යගය කියන්නේ පුතේ වගයන් දෙක කොහොම එකතු කරලා දෙකෙන් බෙදන්න. දැන් දුර පුතාට පෙනේ එනකොට දශම සංඛ්‍යා තමයි එන්නේ. පොඩ්ඩක් එකතු කරලා දෙකෙන් බෙදලා බලන්නකෝ. ඔව් මම එකක් කියලා දුන්නොත් කොහොමද පුතේ? 35 ධන 40 බෙදීම 2. 35 ධන 40 බෙදීම 2. 35 40 කීයද පුතේ? 35 40යි 75යි නේද? 75 බෙදීම 2 කියන්නේ බෙදලා බලන්න කීයද පුතේ එන්නේ? 75 බෙදීම 2 කියන්නේ 37.5 නේද? එහෙනම් මෙතෙන් දෙන්නේ කීයද? 37.5. ඔය විදිහටයි මධ්‍යගය ගන්න. හරි? 37.5. ඔය විදිහට තව එකක් එහෙනම් දුර පුතාලා අරන් බලන්නකෝ. 40යි 45යි එකතු කරලා දෙකෙන් බෙදන්නකෝ බලන්න. 40යි 45 එකතු කරලා දෙකෙන් බෙදන්න. ඔව් එතකොට කීයද දෙන්නේ? 40යි 45 කියන්නේ 85යි 85 බෙදීම 2 කියන්නේ 42.5යි. දැන් පුතේ ඔය විදිහට අරන් පුරවන්න. දැන් මේකෙන් බලලා පුරවන්න ඕන නම් පුළුවන් මේ දෙක අතර පරතරය 5යිනේ. එහෙනම් පුතේ 5 වැඩි වෙන මැති. ඒ නිසා මේක 45.5යි. මේක 52.5යි. මේක 57.5යි කියලා එහෙනම් එනවා. ඔය විදිහට තමයි ඒකේ එන්නේ. ඒක ගැන එහෙනම් තේරුම් ගන්න. හරි ඔය විදිහටයි එහෙනම් මේකේ. ඔයක පුතේ යටින් මම එක ගැටලුවක් දෙන්නම් මෙන්න මේක ලියන්න. හරි. ලියන්න මෙහෙම. ඉහත ව්‍යාප්තියෙහි රෝමිලකම් 1 ඉහත ව්‍යාප්තියේ රෝමිලකම් 1 දාන්න මිනිත්තු 50ට වැඩි කාලයක් ඉහත ව්‍යාප්තියෙහි
මිනිත්තු 50ට වැඩි කාලයක් ගත කළ සිසුන් ගණන කොපමණද? මිනිත්තු 50ට වැඩි කාලයක් ගත කළ සිසුන් ගණන කොපමණද? ගත කළ සිසුන් ගණන කොපමණද? ගත කළ සිසුන් ගණන කොපමණද? හරි දුවල පුතාලා හොයලා කියන්නේ බලන්න මිනිත්තු 50ට වැඩි කාලයක් ගත කරපු සිසුන් ගණන කොපමණද කියලා යහන්න. හරි එහෙනම් කියන්නේ කීයද දෙන්නේ කියලා? 50ට වැඩි කාලයක්. ඒක මෙතනින් කියවුන එක තමයි ලේසි. හරි අතෙන් දැනගන්න මොකක්ද දෙන්නේ? 50ට වැඩි කාලයක් කීයද දීපුත එහෙනම් වෙන්නේ? 50ට වැඩි කාලයක් තමයි අපිට කියලා දෙන්නේ නේද? ඔව් මේ ඒක පුතේ එහෙම උනොත් දාගන්න ඕන. 50ට වැඩි කාලයක්නේ. ඔය විතර පුතේ ප්‍රශ්නයක් නෑ. අපි අර්ථ දක්ව විදිහට පුතේ මෙන්න මෙතනින් අපිට ඒක ගන්න පුළුවන් නේද? මේ 50 55 කියන එක අර්ථය මොකක්ද කිව්වේ? 50 හෝ 50ට වැඩි නමුත් 55ට අඩු. එහෙනම් 50 හෝ 50ට වැඩි කියද්දි පුතේ 50ත් අයිතිනේ. ප්‍රශ්නයක් නෑ 50ට වැඩි අයත් අයිති. 50 හෝ 50ට වැඩි. නමුත් 55ට අඩු. එහෙනම් පුතේ 50 වෙන්නත් පුළුවන් 50ට වැඩි වෙන්නත් පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් නෑ පුතේ 50ට වැඩි ලිස්ට් එකයි ඔය කියලා ගත්තාම කීයක්ද එහෙනම් වෙන්නේ? 15යි 7යි කියන්නේ 22ක් තමයි එහෙනම් එන්නේ. එහෙනම් ලියන්න පුතේ කීයද? 15 ධන 7 සමානයි 22ක් තමයි එහෙනම්. හරිද? ඊට වැඩිම සිසුන් ගණනක් ඉන්න පන්ති ප්‍රෝමිලක්කන් දෙක දාන්න. ප්‍රෝමිලක්කන් දෙක. වැඩිම සිසුන් ගණනක් අයත් වන පන්ති ප්‍රාන්තරය කුමක්ද? වැඩිම සිසුන් ගණනක් අයත් වන පන්ති ප්‍රාන්තරය කුමක්ද? ඒකට අපි නමකුත් කියවා පුතේ මොකද්ද කිව්වේ? වැඩිම සිසුන් ගණනක් අයත් වන පන්ති ප්‍රාන්තරය නමම දැම්ම නම් තමයි හොඳ වරහන් හැදලා දාන්න පුතේ මාත පන්තිය කියලා. හරි? වරහන් ඇතුලේ දාන්න මාත පන්තිය. වරහන් ඇතුලේ දාන්න මාත පන්තිය කියලා. හරි මාත පන්තිය කොපමණද? වැඩිම සිසුන් ගානක් ඉන්නේ මොකේද පුතේ එහෙනම්? එහෙනම් ඒක ලියන්න පුතේ 50 55 කියන එක තමයි ඉන්නේ නේද? ලියන්න පුතේ 50 55 පන්ති ප්‍රාන්තය. 50 55 පන්ති ප්‍රාන්තරය කියලා දාන්න. ඒක තමයි වැඩිම සිසුන් ගාන. ඒකට තමයි මාත පන්ති කියලා කියන්නේ. හරි? ඒකත් එහෙනම් මතක තියාගන්න. ඔය විදිහටයි එහෙනම් ඕක එන්නේ. හරි? එහෙනම් දුවේ පුතේ මම හිතනවා ඔය කරුණු ටික අපිට මේ වැඩ කොටසට ප්‍රමාණවත්. හරි? එහෙනම් ඔන්න ඔය මට්ටමට පුතේ ඉස්සලා දැනන් ඉන්න ඕනි. ඔය ටික එහෙනම් ඔයාලා මතක තියාගෙන ඉන්න. එහෙනම් අපිට ඊට පස්සේ එහෙනම් දුවේ පුතේ ඔක හරිනේ නේ. එහෙනම් දුවල පුතාලා මම මෙහෙම කියන්නම්. එහෙනම් දුවේ පුතේ මේ කරපු කරුණු ටික දුවල පුතාලා හොඳට බලන්න. හරි? මේක බලනකොට එක දවසෙන් මේ වීඩියෝ එක බලන්න කියලා නීතියක් නෑ. දවස් දෙකකින් හරි බලන්න එක දවසින් බලන්න පුළුවන් නම් හොඳයි. හරි? තේරුම් ගන්න පුතේ ඔයාලා අනාගතයේ ජයග්‍රහණය කරා යන්න ඕන නම් ඒ සඳහා කොහොමද ලොකු කැපකිරීමක් තියෙන්න ඕනේ. අරමුණ ජයග්‍රහණය නම් කැපවීම විශ්මිත විය යුතුයි. ඔයාලට අරමුණ ජයග්‍රහණය කරන්න නම් පුතේ අසීමිත කැපවීම විශ්මිත යුතුයි. විශ්මිත කැපකිරීමක් නොකර ලොකු ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා කැපකිරීමෙන් එහෙනම් වැඩ කොටස කරන්න මේ කරපුවා පුතේ නැවත අරන් තේරුම් ගන්න. යම්කිසි නොතේරුණු දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එක නැවත ප්ලේ කරලා ඉවරලා බලලා ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. වීඩියෝ එකේ වේගය වැඩි නම් වේගය අඩු කරලා ඒකෙන් බලලා ඒක හදා ගන්න උත්සාහ කරන්න. මොකක් හරි තේරෙන්නේ නැති දැනක් තිබ්බොත් වීඩියෝ එක නවත්තලා ඒක බලලා එතනින් එහාට ප්ලේ කරන් යන්න උත්සාහ කරන්න. ඒ වගේම දුවලා පුතාලගේ අදහස් දක්වන්න මේ පිළිබඳව තව මොනවා හරි ඔයාලට අවශ්‍ය දේවල් මොනවද? මේකේ තව නොතේරුණු මොනවා හරි තියෙනවා නම් මේ පිළිබඳව කමෙන්ට්ස් වල පුළුවන් යටින් කමෙන්ට්ස් වල මේ පිළිබඳව ඔයාලගේ අදහස් දක්වන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. යාළුවන්ටත් මේක ගැන කියන්න. මොකද පුතේ අපි තනි පුද්ගලයෙක් වශයෙන් ගොඩ නැගුණා කියලා අපිට කවදාවත් රටක් වශයෙන් ඉදිරියට යන්න වෙන්නේ නැහැ. හරි? අපි සාමූහික එකතු වෙලා ගියොත් විතරයි ඔයාද ඔයාලගේ යාළුවෝද මේ සියලු දෙනාම එකතු වෙලා ගියොත් විතරයි අපිට මේක
මේ රට සෞභාග්‍යමත් රටක් සහ මේ ලෝකය සහ මේ විශ්වය හොඳ තැනකට ගේන්න පුළුවන්. මොකද පුතේ ඔයාලා අපි සියලු දෙනාම සහ ඔයාගේ යාළුවෝ මේ ලෝකේ හැම කෙනාම යහපත් ලෙස ජීවත් වෙන්න වැඩි දුක් කරදර නැතුව ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. ඒ නිසා අපේ සියලු දෙනා වෙනුවෙන් සේවයක් කරොත් තමයි අපිට සැනසille ඉන්න පුළුවන්. ඒක නිසා දෙවියන් පුතේ එහෙනම් යාළුවන්ටත් බලන්න කියන්න ඔයාලගේ අදහස් මේ පිළිබඳව දක්වන්න. ඔයාලගේ අයියලා අක්කලා ඉන්නවනම් 11 වසරේ එහෙම එයාටත් දැනුම් දෙන්න. එයාලටත් මොන හරි මේ පාඩම අහුවෙලා නැත්නම් මේ විදිහට තේරුම් ගන්න පුළුවන් කියලා. හරි උසස් පෙළ අයියලා අක්කලාටත් කියන්න A level math science ශ්‍රී ලංකා කියලා තියෙන YouTube channel එක. ඒකට ගිහිල්ලා ඒක ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ රසායන විද්‍යාවට අදාළ ඒවා තියෙනවා. ඒකත් බලන්න හැකියාව තියෙන බව මතක තියාගන්න. එහෙනම් අලුතෙන් මේ වීඩියෝ එකක් පුතේ දාපු ගමන් ඔයාලට දැනගන්න channel එක subscribe කරලා තියාගන්න. දැන් නැත්නම් යාළුවෙක්ගෙන් අහගන්න subscribe කරන විදිය. එහෙනම් අතර ගිහින් එන්නම්. එක දෙයක් අමතක වුණා. ඔය පුතේ දුවල පුතාලා හදන්න ඕනි මේ සිලබස් එකේ දුවල පුතාලා නම් මම මේ කතා කරන මේ වීඩියෝ එක කරන සිලබස් එකේ දුවල පුතාලා නම් එයාලා ඊගාව වීඩියෝ එකට කලින් පුතේ දවසක් දෙකක් ඇතුළත මේ 26.1 කියන අභ්‍යාසයේ දෙවිය පුතේ හැමෝත් ඉවර කරලා තියන්න. 26.1 අභ්‍යාසය පොඩි අභ්‍යාසයක්. ඒ ටික ඉවර කරලා තිබුණොත් ඔයාලට ලොකු ඵලදායීතාවයක් ගන්න පුළුවන්. ඒ වගේම පුතේ මේ විෂය නිර්දේශයේ නොවන වෙනත් විෂය නිර්දේශක මම මේ රෙකෝඩින් කරන අවුරුද්දේ නොවන වෙනත් විෂය නිර්දේශක දුවල පුතාලා නම් එයාට පුතේ කොහෙන් හරි ගැටලු වගේක් නැවශ්‍ය. එයාට පුළුවන් පුතේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට මම මේක දාලා තියෙනවා. වෙනදා වගේ ටක් ගාලා මතක් කරගන්න. මෙහෙමයි වෙන්නේ ඔයාලා ෆෝන් එකකින් නම් යන්නේ ෆෝන් එකේ මෙහෙම දෙනවා මෙතන පුතේ ඒකේ වීඩියෝ එකේ නම තියෙනවා මේ කෙලවරක මෙහෙම ඊතලයක් ඇති. මෙන්න මේ ඊතලයේ ක්ලික් කරපුවම ඔයාලට යන්න පුළුවන් ඔය වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් කියන එක. හරි. මේ ඩිස්ක්‍රිප්ෂන් කියන එකේ දුවේ පුතේ මම දාලා තියෙනවා link for the exercises කියලා මම දාලා තියෙනවා link එකක්. මේ link එක ක්ලික් කරලා දුවල පුතාලට යන්න පුළුවන්. පේපර් එකට ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරලා print out එකක් අරගෙන හරි එහෙම නැත්නම් ෆෝන් එකේ හෝ ලැප්ටොප් එකේ භාවිතා කරන්න පුළුවන්. හරි. ලැප් එකකින් කවුරු හරි බලන දුවල පුතාලා ඉන්නවා නම් ලැප් එකේ වීඩියෝ එක තියෙනවා. වීඩියෝ එකට යටින් ඇති පුතේ channel එකේ නම grade 10 ශ්‍රී ලංකා කියලා channel එකේ නම ඇති. නමට යටින් දුවල පුතාලට තියෙයි description එක. ඒ වචනේ නම් පුතේ නැති වෙයි. නමුත් ඒක යටින් description එක තියෙනවා. ඒකේ link එක ඇති. ඒකෙමුත් දුවල පුතාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙනම් පුතේ අද අපි මෙතනින් මේ වැඩ කොටස ඉවර කරනවා. එහෙනම් වැඩ කොටස කරලා තියන්න. එහෙනම් සියලු දෙනාටම බොහොම ස්තුතියි රන්දීසිට. සියලු දෙනාටම එහෙනම් ආයිබෝවන් තෙරුවන් සරණයි.